වීඩියෝ නරඹන්න සියත TV සබස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න. ශ්‍රී ලංකාවේ නම් වන පාර්ලිමේන්තුව සඳහා සභිකයින් තෝරා ගැනීමට සිදු කරන එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිනම දින ලං වෙද්දී මැතිවරණ උණුසුම ක්‍රමයෙන් ඔබට දැනෙන්නට පටන් ගෙන ඇති බව අප විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපේක්ෂකයින් 7000කට වැඩි ප්‍රමාණයක් මන්ත්‍රී ධූර 196ක් බෙදා ගැනීම සඳහායි මෙවර මැතිවරණය තුළ තරඟ කරමින් ඉන්නේ. ඒ දේශපාලන පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති සහ තමන්ගේ ඉදිරි මැතිවරණයේ ඒ කටයුතු සියල්ල දැන් සූදානමින් පවතින. ඒ වගේම ඔබේ නිවහනට ඒ උණුසුම ඔවුන් රැගෙනමින් පවතින. ඒ සියල්ල ඒ උණුසුමත් එක්කයි අපි අද දවසේත් ආරම්භ කරන්නේ කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය. අද දවසේ සුලි වැඩසටහනේදී අප විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පවතින දේශපාලන තත්ත්වය හමුවේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය කෙසේ වේවිද යන කාරණය පිළිබඳව. ඒ පිළිබඳව කතා කරන්නට අද දවසේදී අපි ගෞරවයෙන් ආරාධනා කරා හිටපු අමාත්‍ය එවැගේම මෙවර කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන දයාගමගේ අමාත්‍යතුමන්ට ආයුබෝවන් කියලා අපි ඔබතුමන්ව පිළිගන්නවා මුලින්ම. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය බුද්ධික පතිරණවැතුමන්ට ආරාධනා කළා. අපි ඔබතුමන්ට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ලාබාලම අපේක්ෂකයාට අද දවසේදී අපි අවස්ථාවක් ලබා දුන්නා. විශේෂයෙන්ම මේ සුලිය දේශපාලන සංවාදයේ තුරට එක්වන්නට ඒ නීතිඥ ප්‍රේම්නාත්සි දොළවත්ත අපි ආයුබෝවන් කියලා ඔබතුමන්ව පිළිගන්නවා. ඒ වගේම අද දවසේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික ලයිස්තු අපේක්ෂක මොහොමඩ් මුසම්මිල් මහතා සහභාගී වීමට නියමිතව තිබෙනවා. එතුමන් තවත් ඉතාමත් ස්වල්ප මොහොතකින් සංවාදයේ සමගින් එකතු වෙවි. එතෙක් අප සූදානම් සංවාදය ආරම්භ කරන්නට වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වය හමුවේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය කෙසේ වේවිද යන පිළිබඳවයි අපි කතා බහ කරන්නේ. අප මේ මාතෘකාව යෝජනා කරන්නට නීතිඥ ප්‍රේම්නාත්සි දොළවත්ත මහතාට ආරාධනා කරනවා. ස්තුතිවන්ත වෙනවා සියත රූපවාහිනී සේවයට අපව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ ප්‍රස්තුත මාතෘකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ජනතාවට අද වෙනකොට වෙනත් තෝරා ගැනීමක් නැති වෙන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා. අද පාට පක්ෂ ભેදයකින් තොරව ජනතාව තීරණය කරලා ඉවරයි මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය අද පිළි අරගෙන ඉවරයි. මොකද ඒ අයට වෙනම විකල්පයක් අහලකවත් පේන්න තෙක්මානික නැහැ. දැන් පහුගිය කාලේ පුරාවටම නිදහසෙන් පස්සේ ප්‍රියල් අපි දකින්නේ ජනතාව ඡන්දය පාවිච්චි කරලා ඒගොල්ලන්ට යම් පසුතැවිල්ලක් පශ්චාත්තාවයක් තමයි ජනතාව දකින්නේ. ජනතාවට දැනෙන්නේ. නමුත් මෙවර තමන් පහුගිය ජනාධිපතිවරණය තුල පළ කරපු ඡන්දය මම හිතන්නේ යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහත්මයාට දුන්න ඡන්දය ඇරුණුකොට මේ මාස 6කට පෙර පළ කළ ඒ ඡන්දයේ වටිනාකම අද සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම අද දැනෙමින් පවතිනවා. මම හිතන්නේ ශ්‍රී ලාංකික ප්‍රජාවටත් එහාට ගිහිල්ලා ඒ සමය තුල ලංකාව වෙත ආපු ඒ ලංකාව තුල ජීවත් වෙච්ච తాවකාලික හරි ජීවත් වෙච්ච සියලුම විදේශිකයන්ට අපේ රටේ පුරවැසියන් නොවන පුද්ගලයන්ට පවා විශාල වශයෙන් ඔවුන්ට සන්තෝෂ වෙන්න පුළුවන් ඒ සතුටු වෙන තත්ත්වයක් නිර්මාණය වුණා. මොකද මේ වෙලාවේ ලංකාවේ සිටීමම ඒ අය ලැබපු විශාල එයට ලැබිච්ච විශාල වාසියක්. මොකද හේතුව අපි කවුරුත් දන්නවා පහුගිය කාලේ පුරාවටම දේශපාලනය කරේ දේශපාලනය යෙදුනේ බොහොමයක් දෙනා තමන්ට මොන හරි දෙයක් ලැබෙනවා නම් ඒ වෙනුවෙන් තමයි දේශපාලනය කරපු තත්ත්වය අපි දැක්කේ. සමාජයට ලැබෙන දේට වඩා ඒ දේශපාලකයෝ සමාජයට කරන මොන හානිය වුණත් බොහොමයක් දෙනා පුරුදු වෙලා හිටියා නෑ තමන්ට ලැබිච්ච දේත් එක දේශපාලනය තීරණය කරන්න. ඒ කියන්නේ අපේ රටේ සාමාන්‍ය සාක්ෂරතාවය ඉතාමත් වැඩි වුණත් දේශපාලන සාක්ෂරතාවය යම් යම් අඩුපාඩු තිබ්බ කියන කාරණේ තිබ්බ. නමුත් අද බැලුවම දැන් අපි දකින්නවනේ අපි ඔය කියනවනේ ටකරන් ටිකට සිමෙන්ති ටිකට බත් පැකට් එකට අරක්කු ටිකට ඡන්ද දෙනවා කියන වගේ විශාල විවේචනයක් තිබ්බනේ. නමුත් දැන් අද බලන්න
ජනතාව දැන හෝ නොදැන එදා සජිත් ප්‍රේමදාස මහත්මයා නොදෙනවා කිව්ව මොනවද? හැමදේම දෙනවා කියන්නේ සමහර ලාවට අපි දැක්ක යහපාලන ආණ්ඩුව ඒකල නොයෙකුත් දේවල් මැතිවරණ නීති වලට යටින් පව බෙදුවා. හැබැයි තමන්ගේ ගෙදරකට ඉදිකට්ටක දෙයක් දුන්නේ නැති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව තමන්ගේ රටේ ජනාධිපති හැටියට ජනතාව තෝරලාපත් කරගත්තා. ඉතින් ජනතාව අද එහි ප්‍රතිඵලයද භුක්ති විඳිනවා. ජනතාව අද මම හිතන්නේ පාටපක්ෂ ભેදයක් බලන්නේ නැහැ. දැන් මේ මැතිවරණ ප්‍රතිඵලය ගැන බැලුවොත් ඉතාමත් පැහැදිලි. අද සියලුම දෙනා මේ රටේ සියලුම දෙනා බලන් ඉන්නේ මේ මල් වට්ටියට අත ගන්න. අලියද මොකද්ද ඒ පක්ෂ විපක්ෂ ભેදයක් නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් ජනතාව අද තීරණය කළා ඉවරයි. මොකද මේ රටේ දැන් ජනතාව ඉතාමත් පැහැදිලිව දන්නවා. දැන් සමහර පක්ෂ මුතු කරන්න උත්සාහ කරන්නේ මේ කොරෝනා වසංගතය අවසන් කිරීම සඳහා මේක මේ දේශපාලන යාන්ත්‍රණයේ තියෙන අනුභවයට එහාට ගිහිල්ලා මේක අපේ හමුදා අනුකණ්ඩ සෞඛ්‍ය අංශ විසින් කරපු දෙයක් කියන කාරණය. ඒ සත්‍යයි. ඒ ඇයට යම් ගෞරවයක් ලැබිය යුතුයි. නමුත් පැහැදිලිව ජනතාව දැන් අද දන්නවා මේ බුද්ධි අංශ සහ හමුදාව දැන් එකම බුද්ධි අංශ එකම හමුදාව අවස්ථා දෙකකදී දේශපාලන යාන්ත්‍රණය තුළ ක්‍රියාකාරීත්වයේ සක්‍රිය වීම සහ එක ක්‍රියාකාරීත්වයක් සක්‍රිය නොවීම මත ඇතිවෙච්ච ප්‍රතිඵල ජනතාව දැක්කා. මම කියන්නේ දැන් අපි පාස්කු ප්‍රහාරයේ සිද්ධිය ගත්තාම බුද්ධි අංශ දැනුම් දෙනවා 97 පාරක් පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා කියලා. නමුත් එකල්ලා හිටපු දේශපාලන අධිකාරිය ඒ අදාළ ව්‍යසනයේ වළක්වීම සඳහා දේශපාලන නායකත්වයක් ලබා දෙන්නේ නැහැ. එනයින්ම විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වෙනවා. තවත් විනාඩියක් තියෙනවා ඔබතුමාට. ජනතාව දැන් එනයින් විශාල ගැටලුකාරී තත්වයක්. ඒ කියන්නේ ජනතාවට ව්‍යසනයක් ඇති වෙන ජනතාව. නමුත් එම බුද්ධි අංශම එම හමුදාවම මෙවර කොරෝනා වසංගතයේදී කොරෝනා රෝගීන් මේ ස්ථානයේ ගැවසුණා. මෙන්න පොළොන්නරුවට ගියා, මෙන්න පිටකොටුවට ගියා, මෙන්න නාගලම් වීදියට ගියා. මේ හැම අවස්ථාවෙදිම ඒ දේශපාලන නායකත්වය නිවැරදිව ලබා දුන්නා. ඒ කාරණේ මතම මේ ලෝකේ හමුදාව යොදාගෙන බුද්ධි අංශය යොදාගෙන ඉතාමත් සාර්ථකව මේ කොරෝනා වසංගතය අවසන් කරපු රාජ්‍යයන්ට ඊශ්‍රායලය, වියට්නාම සහ ශ්‍රී ලංකාව ලෝකෙ තුල බැබලෙනවා. දැන් අද බැලුවාම අද ලෝකෙ ශ්‍රී ලංකාව වඩියක් එසවිලා තියෙන්නේ. දැන් ඉස්සර තිබ්බේ ප්‍රියා ලංකාවේ යන රැල්ලනේ. අපි බලමු සාමාන්‍යයෙන් බයිසිකල් රේස් එකකට දරුවෙක් ගියොත් එහෙම ජපානයට ප්‍රසීලයට මුළු හත්මුතු පරම්පරාවෙම අස්සන් ගත්තා. මොකද ආපහු එයි කියලා විශ්වාසයක් තිබෙන්නේ. අද එහෙමද? අද රටේ යන රැල්ල රටේ අද එන රැල්ල තියෙන්නේ. දැන් අද මම අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශ කරගෙන මම දන්නවා මට දුරකථන ඇමතුම් 10ක් 15ක් වෙනවා දිනකට. අනේ අපුව මේ රටට ගෙන්න ගන්න. අපුව මේ රටට ගෙන්න ගන්න. ඒ නිසා අද වෙනකොට අපි සතුටු වෙන්න ඕනේ. ජනතාව ඒ පළ කරපු ඒ ඡන්දේ වටිනාකම, ජනතාව ජනාධිපතිවරයා වෙත පළ කරන ඡන්දේ වටිනාකම අද ඒක මේක පක්ෂයකට එක පාටකට ලැබිච්ච ප්‍රතිලාභයක් නෙමෙයි. සමස්ත ඒ කියන්නේ අර සමස්ත ජනාධිපති කියන සංකල්පේ ජනාධිපති වුණාට පස්සේ මම මුළු රටේම ජනාධිපති කියන ඒ ආශිර්වාදයේ ඒ ප්‍රතිලාභය සමස්ත ජනතාවට වද ලැබිලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ලැබෙන මහමැතිවරණේ සුවිශේෂී ජයග්‍රහණයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබෙනවා. බුද්ධිකවතරණ අමාත්‍යමනි විශේෂයෙන්ම එතුමන් සංවාදය ආරම්භ කරමින් සටහන් කරනවා. ඒ අතරතුර අපි විශේෂයෙන් මතක් කර යුතුයි අප බලාපොරොත්තු වෙන සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂක මොහොමඩ් මුසමිල් මහතා මෙම අවස්ථාවට සහභාගී වුණා. නැත්නම් සංවාදයේ සඳහා එක්වනවා. ආයිබෝන් කියලා අපි දෙවතුමන්වත් පිළිගන්නවා. අපි සංවාදය ආරම්භ කළා මෙතුමන්ගෙන් අප ප්‍රතියෝජනා කිරීම ආරම්භ කරන්නේ බුද්ධිකපත්‍රණ මැතිතුමන්ගෙන්. එතුමන් කියන්නේ විශේෂයෙන්ම කොරෝනා වසංගතය මර්ධනය කළ ආකාරයත් එක්ක දේශීය සීමාවන් තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ මේ ආණ්ඩුවටම නැත්නම් මේ පවතින රජයටම ආණ්ඩුව හදාගන්න ඉඩ දෙනව වෙන විකල්පයක් නැහැ කියලා. එහෙම කාරණයක් පැනනගින්නේ අංක 1. අංක 2 කොරෝනා වසංගතය සම්බන්ධයෙන් අපිටත් සමහර කාරණා පිළිබඳව සාධනීය ධනාත්මක ඇගීම් තියෙන අතරේ සමහර කාරණා සම්බන්ධයෙන් තියෙන ප්‍රබල විවේචන. ඒකට හේතුව ඉතා පැහැදිලිව දැන් කොරෝනා අපි දන්නවා ජාත්‍යන්තර ව්‍යසනයක්. ඒ ජාතික වශයෙන් අපිට තර්ජිතව බලපෑවා. ඒකට ඒ කාරණේදී ඉතා පැහැදිලිව අපි දැකපු දෙයක් තමයි සමහර කාරණා දැන් ආරක්ෂක සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ගත ක්‍රියාමාර්ග ඉතා ප්‍රශංසනීය ක්‍රියාමාර්ග. ජනතාවට සහන ලබා දෙද්දී ගත ක්‍රියාමාර්ගවලදී අනන්තවත් ගැටලු සහගත තත්ත්ව නැති වෙලා තියෙනවා. ඒ නිසා මේ
කිසිම කාරණයක තනිකරම සුදුත් නැහැ තනිකරම කළුත් නැහැ. එතකොට සුදු ටික කළු කියන්න තරම් අපි කුහක සහ මුග්ධත් නැහැ. ඒ වගේම කළු ටික කළුයි කියන්න අපිට එහෙම ගැටලුවකුත් නැහැ. දැන් මම උදාහරණයක් කියන්නම්. අපි දන්නවා මේ රුපියල් 5000 බැගින් සමෘද්ධිලාභීන්ට ලබන දුන්නා. දැන් මගේ ගාව තියෙනවා එහෙම ලැබුණු සමෘද්ධිලාභියෙක්ගේ අර තැම්පත් පොතේ මම පොත බලලා පොතෙන් ගහගත්ත ඡායාපිටපතක් මම ඔබතුමාලට දෙන්නම්. දැන් 5000 වාරික දෙකක් දීලා ගිය මාසේ අග එකවර ඔහුගෙන් ඒ රුපියල් 10000 යලි අය කරගන්නවා. මම කියන්නේ දැන් ඒක සාධාරණ නෑ. අපි රජයේ සේවකයන්ගේ වාරික කැපීම් ණයගත්ත ඒවයි අපි తాවකාලිකව නවත්තනවා. ලීසින් වාරික සම්බන්ධයෙන් අපි නවත්තන ඒත් සමහර කාරණාවල ඒවයිත් ගැටලු තියෙනවා. ඒ පෞද්ගලික අංශයේ අයගත්ත ණය වාරික බැංකු අයිරා ඒව සම්බන්ධයෙන් සහන ලබා දෙනවා කියලා කියනවා. හැබැයි ඒ ඔක්කොම ඒ විදිහටම ලැබෙන්නේ නැහැ. දැන් මම කියන්නේ සමෘද්ධි ලාභියාගෙන් රුපියල් 10000ක් ගත්තනම් එයාට දුන්න නම් වාරික දෙකකින් ඒක යලි අය කරගන්න දුන්න නම් ඒක අය කරගන්න තිබුණේ ওই විදිහට නෙවෙයි. මොකද සමෘද්ධි ලාභියා කියන්නේ මේ සමාජයේ ඉන්න පහළ මධ්‍යම පන්තිය හෝ නිර්ධන පන්තිය නියෝජනය කරන අය. අපි කියමුකෝ නිර්ධන පන්තිය කියලා. ඒතකොට ඒ 10000 අඩු කරගත යුතු තිබුණේ අඩුම ගානේ රුපියල් 1000කින් මාස 10කින්. දැන් ඒක මේ අප්‍රේල් සහ මැයි මාස දෙකේ 5000 දීලා ජුනි මාසේ අග වෙනකොට එවැනි කපා ගැනීමක් යුතු නැහැ. එතකොට දැන් මට මේකේ පෙන්වන්න පුළුවන්. ඒ වගේම මට පේන විදිහට පොලියකුත් කපලා. ඒ එකක්. දෙවෙනි එක මේ රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය. දැන් එතකොට ඒ කාරණේ ගත්තොත් දැන් රාජ්‍ය සේවයේ අපි විශ්‍රාම වැටුප් රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සංශෝධනය දැන් අපි විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව ක්‍රියාත්මක වෙනවා. විශ්‍රාමිකයා කියන්නේ මේ රටේ වැඩ කරලා අද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විදියට තමුන්ගේ ජීවිතයේ අවසාන කාලේ විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වෙමින් මේ විශ්‍රාම වැටුපෙන් තමයි ජීවත් වෙන්නේ. මගේ මවත් පියත් රජයේ සේවකයෝ. ඒ නිසා මම මේකේ තත්ත්වය දන්නවා. එතකොට දැන් 2020 පළවෙනි මාසේ දෙවනිදා රැස්වුණු අමාත්‍ය මණ්ඩලය තීරණය කරනවා මේක නව ප්‍රතිපත්ති අනුව විශ්‍රාම වැටුප් විෂමතා තියෙනවා මේවා ඉදිරි අයවැයේදී විසඳුම්තෙක්. ඒතකොට ඉදිරි අයවැයේදී විසඳුම්තෙක් මේක නතර කරන එක නෙවෙයි තිබුණේ. මේක ලබා දීලා ඒක අදාළ ගැළපීම් සිද්ධ කරන්න. ඒ නිසා අද විශ්‍රාම වැටුප් ගෙවීම අත්හිටවීමට නිකුත් කරපු 35 ඇල ඉරක් 2019 එක මේ චක්‍රලේඛය මේ තුලින් ඇත්තටම විශ්‍රාමිකයට වෙලා තියෙන අසාධාරණයි. ඒ වගේම මේ කොරෝනා සමයේ අපි ඒක මම කියන්නේ මේ මම කියන සියල්ල මම මේ සියල්ලම ආණ්ඩුව චේතනාන්විතව මැතිඅමතුරු එහෙම කියනවනේ මම කියන්නේ මේවට රජෙ මැදිහත් වෙන්න ඕනේ. ඒක තමයි රජේ වගකීම පසුවිපරම. ඉතින් ඒ නිසා දැන් මට තියෙනවා මේ මාතර දිස්ත්‍රික්කයේ සමීප උදාහරණයක් මොරවක පරගල අක්කරපහ කියන ප්‍රදේශයේ හුලකට ගස් 27ක් වැටුනම පොලිසිය ඒ ගැන වගේ වගක් නැහැ. ඒ වැටුණු ගස් 27 ගෙනියන එක දවස් අවස්ථාව ගන්නවා. ඒ අතරේ ඒ 27 සමග තව ගස් ටිකක් කපනවා. ඒතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිදාගෙන පොලිසිය ඒ ගැන අවධානයක් නැහැ. ඒ ගස් 27 අමතරව තව ගස් ටිකක් කපාගෙන යනවා. ඒතකොට මේ වගේ ක්‍රියා මේ කොරෝනාව මැද්දේ විවිධ ක්‍රියාවලිය වගේම ද ෆිනෑන්ස්. දැන් ද ෆිනෑන්ස් සේවකයන් සම්බන්ධයෙන් රජය මීට දවස් දෙකකට කලින් යම්කිසි ක්‍රියාමාර්ගයකට එළඹුණාය කියලා ප්‍රකාශයටපත් කරා. නමුත් ඒ ක්‍රියාමාර්ගය පිළිබඳව මම දැන් අහුවා සමහර මේ අගතියටපත් වුණු තැන්පත්කරුවන්ගෙන් සහ ද ෆිනෑන්ස් සේවකයන්ගේ. ඒ අය ඒ සම්බන්ධයෙන් ඉන්නේ තාම ප්‍රශ්නාර්ථයක් එක්ක. ඒ වගේම උපාධිධාරී. ඒ උපාධිධාරීන්ට රැකියාව දෙනවා. හැබැයි වැටුප් ලැබෙන්නේ නැහැ. දැන් ඒ උපාධිධාරීන්ව යලි සම්මුඛ පරීක්ෂණයට ලක් කරනවා. ඒ වගේම තමයි සමාජ ආරක්ෂක විශ්‍රාම වැටුප සහ ගොවි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නය. ඒ වගේම ව්‍යාපෘති සහකාරවරුන්. දැන් පහුගිය ජනාධිපතිවරණයේ අවස්ථාවේ ව්‍යාපෘති සහකාරවරුන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයකට ඒ අය බඳවාගත්තා. මැතිවරණ කොමිසම නැවතුවා. හැබැයි මැතිවරණ කොමිසමට නොහැකි වෙලා දිනවා. යලි අය ඒ අය සේවයට ගන්නේ නැහැ කියලා රජය තීරණය කළා මේකට මැදිහත් වෙන්න. ඒ වගේම ආබාධිත රණවිරුවන් තමුන්ගේ ජීවිත කාලය පුරාම ඉල්ලුවේ විශ්‍රාම වැටුප සමග අර මාසික වැටුප. දැන් ඒ අයට වතුර වීදුරුවක් පොවලා ඒ අයට කිව්වා මේක සිද්ධ කරනවා කියලා. හැබැයි මේ දක්වා ඒ කටයුත්ත සිද්ධ වෙලා නැහැ. ඒ වගේම බැංකු වලින් ගත ණය වාරික සහ බැංකු අයිරා සම්බන්ධ. ඉතින්
මේ සියල්ල තුලින් හරි පැහැදිලි. දැන් සියල්ල සුදුයි කියලා අපිට කියන්න බෑ. ඒ වගේම සියල්ල කළුත් නෑ. එතකොට දැන් රජයේ යුතුයකම තමයි සුදු ප්‍රමාණය වැඩි කර ගැනීමත් කළු ප්‍රමාණය අඩු කර ගැනීමත්. එතකොට ඒ සඳහා චේතනාන්විත උනන්දුවක් තියෙනවද? ඒක තමයි මට නගන්න තියෙන ප්‍රශ්නය. මොහොත් මුසාමිල් මැතිතුමනි විශේෂයෙන්ම බුද්ධික පත්‍රන මැතිතුමන් යෝජනා කරන කාරණාව තමයි රජය විශේෂයෙන්ම යුද හමුදාව සහ සෞඛ්‍ය අංශය එක රාශී කරගෙන නැත්නම් ආරක්ෂක සහ සෞඛ්‍ය අංශය එක රාශී කරගනිමින් කිසියම් ආකාරයකින් කොරෝනා මර්ධනය කළා. නමුත් ජනතාවට පොරොන්දු සහනය ආකාරයෙන් ලැබුණේ නැහැ. ඔව් ප්‍රශස්ත මට්ටමකින් ඒ වගේම විශේෂයෙන් ජනතාවට සහන දීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවුණා කියන කාරණාව. ඔව් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කනගාටු වෙනවා ප්‍රමාද වීම ගැන. කෙසේ නමුත් මම බුද්ධික පත්‍රන මන්ත්‍රීතුමා මතු කරපු ප්‍රශ්නෙට උත්තර දෙන්නම් මේ කාරණාවත් එක්කම ප්‍රවේශයත් එක්කම. ඔබ දන්නවා අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව බලයට පත් කරන්න මේ රටේ 69 ලක්ෂයකට අධික ජනතාව ඔවුන්ගේ අපේක්ෂාව උනේ මොකද්ද? පළවෙනි දේ තමයි අවුරුදු 5කට බලය ගත්ත ආණ්ඩුවක් ඒ අවුරුදු 5කට Tamanට බලය ලැබුණයි කියලා නොහිතා Tamanට අවුරුදු 99කට බලය ලැබුණයි කියලා හිතලා දේශීය සම්පත් එක්ක කරපු සෙල්ලම්, රටේ ඒකීය භාවයත් එක්ක කරපු සෙල්ලම්, රටේ ආර්ථිකයත් එක්ක කරපු සෙල්ලම් මේ ඔක්කොම විසින් අවසානයේදී රට ඊටාම අරාජික තැනකට ඇද වැටෙනවා. එක පැත්තකින් අන්තවාදයේ දැවැන්ත විදියට පෝෂණය වෙනවා. අවසානයේදී යුද්ධය අවසන් කරලා අවුරුදු 10 සමරන්න ඕන්න මෙන්න කියලා තියෙද්දි රටේ දැවැන්ත බෝම්බ පිපිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා රටේ සෑම පුරවැසියෙක් තුලම අනාරක්ෂිත මනසක් ගොඩ නැගෙනවා. දැන් අපි ආරක්ෂිත නැහැ කියන මනසක් ගොඩ නැගෙනවා. ඊට අමතරව අපේ රටේ කිසිදු ඒ කියන්නේ ධනාත්මක දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියන මනසක් ගොඩ නැගෙනවා. ඒ නිසා කලකිරුණු සමාජයක් තමයි ඉතුරු වෙන්නේ. එතකොට මේ කට්ටියගේ අවුරුදු 4 මාර්ග පාලන කාලය ඇතුලේ ඒ පාලන කාලය ඇතුලේ අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ මහා බලාපොරොත්තු ගොන්නකට මිනිස්සු ගෙනියලා මහා බලාපොරොත්තු ගොන්නකට මිනිස්සු එකතු කරලා යහපාලනය කියලා උතුම් සංකල්පයකුත් ඉදිරියට දාලා ඒ සියලු දේවල් අවසානයේදී කෙලසලා බලාපොරොත්තු සුන්නුණු සමාජයක් ඇති වෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු සුන්නුණු සමාජයක් කියන්නේ අපේ රටේ කිසිම දවසක මිනිස්සු විශ්වාස කළේ නැහැ මේ රටේ ජාතික ආරක්ෂාව මේ තරම් අභියෝගයට ලක් වෙයි කියලා. එහෙම බලාපොරොත්තු සුන්නුණු තත්ත්වයක් ඇති වුණා. ඒකට ඒ තත්ත්වය ඇතුලේ මිනිසුන්ට තිබුණු එකම විකල්පය මිනිස්සු කල්පනා කළා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගේ එතුමාගේ අතීතය ගැන දන්න නිසා එතුමාගේ හැකියාවන් ගැන දන්න නිසා කෙනෙක් මේ රටේ පත් වුණොත් විතරයි අපට මේ අභියෝගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපට 69 ලක්ෂයකට අධික ජනතාවක් ඡන්දය ලබා දුන්නා. ඒ ජනතාවගේ අපේක්ෂාවන්ගෙන් ප්‍රධානම එක තමයි සුරක්ෂිත රටක් නිර්මාණය කිරීම. එතකොට ඒ අපේක්ෂාවට සාපේක්ෂව මේ ආණ්ඩුව සාර්ථකද අසාර්ථකද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඊතුරු ප්‍රශ්න ඔක්කොම තියෙනවා. ඒවා අවශේෂ ප්‍රශ්න. අවශේෂ කියන්නේ මම ඒ අවශේෂ කියන වචනේ පාවිච්චි කරලා ඒ ප්‍රශ්න හැලු කිරීමක් කරන්නේ නැහැ. ඒවා පරිධියේ ප්‍රශ්න. මේ රටේ කේන්ද්‍රීය ප්‍රශ්නේ අපිට තියෙන ප්‍රධානතම ප්‍රශ්නේ අපිට 69 ලක්ෂයක් බලාපොරොත්තු ප්‍රධාන බලාපොරොත්තුව ඉටු කරන්න අපි සමත් වුණාද නැද්ද කියන එක. ඒක අද විපක්ෂයත් පවා පිළිගන්නවා. ඒක ඊටාම ප්‍රශස්ත ලෙස අපි ඉටු කරලා තිබෙනවා. ඊටාම ප්‍රශස්ත ලෙස. අද මේ රටේ ජාතික ආරක්ෂාවට ඒ කියන්නේ වෛරසයකින් ආරක්ෂාවක් මේ තර්ජනයක් ආවත් ඒකට මුහුණ දෙන්න සවිමත් ආණ්ඩුවක් තිබෙනවා. ඒ වගේම ජාතික ආරක්ෂාවේ මද්ද්‍රව්‍ය මර්ධනය වෙන්න පුළුවන්, පාතාලය මර්ධනය වෙන්න පුළුවන්. අනික් පැත්තෙන් ගත්තාම අන්තවාදයේ මර්ධනය කිරීම ඔබ දන්නවා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හරහා අද තාම හොඳින් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ඒකේ තොරතුරු හෙළිදරව් වෙනවා මෙතුවක්කල් හංගගෙන හිටපු තොරතුරු ඔක්කොම එළියට එනවා. එතකොට මේ හැම ශාස්ත්‍රයකින්ම
විශාල ජයග්‍රහණයක් අත්පත් කරලා තිබෙනවා. මිනිස්සුන්ට දැන් විශ්වාසයක් තියෙනවා රටේ ආරක්ෂාව සුරක්ෂිතයි. ඒ කියන්නේ අඩුම ගානේ මම දන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ ඒකට දැන් දෙකට බෙදිලා හිටියට මම දන්නේ මෙතුමාගේ පැත්තේද නැත්නම් සමගි ජන බලවේගයේද UMP ද කට්ටිය ඉන්නේ කියලා අපි දන්න විදිහට එක්සත් ජාතික පාක්ෂිකෝ ඒ අය අපිට කියලා තියෙනවා අපේ ජීවිත බේරුවා ගෝඨාභය මහත්තයා කියලා. අපේ ජීවිත බේරුවා කියලා. ඒ නිසා මෙතන 69 ලක්ෂය අපේක්ෂාව ඉටු කරලා තිබෙනවා. 69 ලක්ෂය අපේක්ෂා මාස 8යි. මාස 8න් ඉටු කරලා තිබෙනවා. ඔබලා කල්පනා කරන්න මෙතනින් 2015 දී 2015 දී මෙතුමන්ලා යහපාලනය කියලා සංකල්පයක් ගෙනාවා. ඒ ගෙනල්ලා 2015 පළවෙනි මාස කීපය යද්දී ඒ සංකල්පය ඒ ඡන්ද දීපු ඡන්දදායකයන්ට සාධාරණයක් ඉෂ්ට වුණාද? ඒ ඡන්ද දීපු ඡන්දදායක තෘප්තිමත් වුණාද? නෑ. ඒ 2015 මාස කීපය ඇතුළත මේ කටේ ගැටුම් එළියට ආවා. ඒ මාස කීපය ඇතුළත ඒ ඡන්දදායක අතෘප්තියටපත් වුණා. එතකොට ඊට සාපේක්ෂව අපි අද ඉතාම හොඳින් වැඩසටහනක් කරලා තියෙනවා. එතකොට බුද්ධික පතිකන මන්ත්‍රීතුමා මතු කරපු කාරණය එක මම දකිනවා මෙහෙමයි. දැන් මේ අපි ඉන්නේ රට නැවත සාමාන්‍ය තත්ත්වයටපත් වෙමින් 100%ක්ම පත් වෙලා නැහැ. නමුත් පත් වෙමින් තියෙන තත්ත්වයක් ඇතුළත. 90%කට එහා පත් වෙමින් තියෙන තත්ත්වයක් ඇතුළත. එතකොට මුළුමනින්ම ඇඳගෙන නීතියක් ඉවර කරලා තියෙනවා. මම හිතනවා 99ක් විතර පත් වෙමින් තියෙන තත්ත්වයක්. එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ සහන ක්‍රියාවලිය මේ වැඩසටහන ඔක්කොම එදා හිටපු තත්ත්වයක් එක්ක. එදා මේ සහන ප්‍රශ්නේ නෙවෙයි මිනිස්සුන්ගේ ඔළුවේ තිබ්බේ. Tamanට කොරෝනා හැදිලාද නැද්ද කියන ප්‍රශ්නේ මිනිස්සු හිටියේ. ඒ නිසා මුළු සමාජෙම වික්ෂිප්ත වෙච්ච මනසක හැම තැනම අකර්මණ්‍ය වෙලා. රටේ ඇඳගෙන නීතිය දාපු හැම තැනම අකර්මණ්‍ය වෙලා. එතකොට රජයකට ප්‍රමුඛතාවය දී යුතු වෙනවා මේ කාර්යයන් වලදී මොනවද ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් ඒකෙදි පළවෙනි ප්‍රමුඛතාවය දුන්නේ සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශය ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ පියවරෙන් පියවර රටේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. ඒ වගේ විවිධ අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන් අපි නැහැ කියන්නේ. අපිට කියන්නකෝ බලන්න මේ සුපිරියටම එහෙම කරපු තැනක් කොහේ හරි. කියන්නකෝ පොඩ්ඩක්. ඉතින් එහෙම විවිධ අඩුපාඩුකම් සිද්ධ වුණා. නමුත් ඒවා අපි නිහතමානී වුණා. ජනාධිපතිතුමා නිහතමානී වුණා. අගමැතිතුමා නිහතමානී වුණා. අපේ ආණ්ඩුව නිහතමානී වුණා. යම් ප්‍රශ්නයක් ආපු වෙලාවක ඒක මැදිහත් වෙලා සාධාරණව හැකිතරම් උපරිමයෙන් විසඳන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්නේ තාම සාධාරණ මැදිහත් වීමක් අපි කළා කියලා. ත්‍යාගම්ගේ අමාත්‍යතුමනි විශේෂයෙන්ම අමසමි මැතිතුමන් යෝජනා කරන්නේ ඔවුන්ට බාර දුන්නේ අනාරක්ෂිත රටක්. ඒ වගේම දේශීය සම්පත් විකුණු රටක්. ජනතාව බලාපොරොත්තු වුණේ 69 ලක්ෂයක් ඡන්ද දීලා ආරක්ෂිත බව. ඒ ආරක්ෂාව ගෙවි ගිය මාස කිහිපය තුළ ඉහටත් උඩින් ඉටු කරලා තියෙනවා කියන කාරණාව. ප්‍රියා මේක ඇත්තටම ගත්තම මේ චෝදනාව දිගින් දිගටම කියන්නේ මේ සහරාන්ගේ බෝම්බේ. දැන් අපි සහරාන්ගේ ප්‍රහාරයෙන් පස්සේ දැන් රටේ ආරක්ෂාව තහවුරු කරනවා. කෙරුවෙල තමයි ලක්ෂ 69කේ ඡන්ද අරගෙන ආවේ. ඇත්තටම දැන් ඒ වෙලාවේ අපේ රටේ ජනාධිපතිවරයා දැන් ඉන්නේ කොතනද? දැන් එදා රටේ ජනාධිපති හිටියේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමාගේ යටතේ තමයි ආරක්ෂක අමාත්‍යාංශය තිබුණේ. එතකොට එතුමා අද පුහුට්ටු පක්ෂ සභාපති. එතකොට දැන් මේ සන්ධානයේ සභාපති එතුමා. හරි. එතකොට දැන් විධායකය ගැන අපි කතා කරනවා නම් එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හදපු මේ විධායක බලය එදා එතුමා ඉඳන් කිව්වා මට මේකේ ගෑණියෙක් පිරිමියෙක් කරන්නයි පිරිමියෙක් ගෑණියෙක් කරන්නයි විතරයි බැරි. අපිට මේ පුටුවේ එහෙම බලයක් තියෙනවා කියලා දැනුනේ නෑ එදා. හැබැයි ප්‍රේමදාස ජනාධිපතිතුමා මේකේ වාඩි වුණාට පස්සේ මේ පුටුව පොඩ රත් වෙන්න පටන් ගත්තා. මේකේ ලොකු බලයක් තියෙනවායි කියලා මිනිස්සුන්ට දැනුණා. ඊට පස්සේ ආයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය වාඩි වුණාම මේක කූල් වුණා. ඊට පස්සේ එදා දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ මේ ප්‍රශ්න අධියාපයෝ නෙවෙයි එක පාටම එදා LTT එකේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරුව ඊට පස්සේ සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ඒ කඩාගෙන වැටලා රටේ ආර්ථිකය ඍණාර්ථිකයක් බවට පත් වුණා. පළවෙනි වතාවට. එතකොට මේ පැත්තේ හිටපු දැන් අද මම බන්දුල ගුණවර්ධන මැතිතුමා එනවේ කියලා
ඔබතුමාලා කිව්ව නිසා තමයි අද මම මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න මේ කතා කරේ. නමුත් එදා බන්දුලලා SBලා ඔක්කොම ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා මේ තත්ත්වයෙන් මේක බාර ගන්න කියලා. ඒතර එක්සත් ජාතික පක්ෂය හිටපු හැම කෙනෙක්ම කිව්වේ මේක බාර ගන්න එපා. තව අවුරුද්දක් යනකොට ඔබතුමාගේ ඔඩොක්කොට වැටෙනවා කියලා. නමුත් රට වැටෙනවා බලන් ඉන්න පුළුවන් කමක් නැහැ රටට ආදරේ කෙනෙක්ට. ඒක නිසා ඒක බාරගත්තා. බාර අරගෙන ආර්ථිකය ගොඩ දාලා දුන්නා. 6% වර්ධන වේගයක් රට තුළ නැවත ඇති කරා. ඒතර ඊට පස්සේ දැන් එතුමා සාම ගිවිසුම අත්සන් කළා. යුද හමුදාව ශක්තිමත් කරා. ඒක යුද හමුදාවේ අවුරුදු 50 ඒ මේ පිරුණ පොතේ ලියලා තියෙනවා රනිල් වික්‍රමසිංහ යුද හමුදාවට මොනවද කරේ කියලා. දැන් අපි මම මේක කීප තැනක කියපු කතාවක් තමයි අපි දුටු ගැමුණු රජුරුව ගැන තමයි කතා කරන්නේ. එතුමාගේ තාත්තා දසමහා යෝධයෝ හදලා කණ්ඩුල ඇතාව පුහුණු කරලා දුටු ගැමුණු රජුරුවන්ට ඒ යුද ශක්තිය පොඩි කාලේ ඉඳන් හදලා ඊට පස්සේ තිස්ස කුමාරයව දාලා ධාන්‍ය භාණ්ඩාගාරේ. ඒතර මේ ඔක්කොම හදපු එතුමාගේ පියා ගැන අපි කතා කරන්නේ බිය ගුල්ලෙක් විදියට. හැබැයි අපි දුටු ගැමුණු ගැන කතා කරන්නේ වීරෙක් විදියට. එතකොට ඒ වගේ දැන් මේ යුද්ධෙට අපි අරගත්තොත් අපේ රටේ හිටපු හැම නායකයෙක්ම මේ යුද්ධේ නවත්තන්න නොඑක් අවස්ථාවල උදව් කරා. ඒ හැම උත්සාහයක්ම ගත්තා. නමුත් ඊටමත්ම බලවත් රටකින් එතකොට ඒ අවස්ථාවේ තිබුණු ප්‍රශ්නත් එක්ක සමහර අවස්ථාවලදී ඒ නායකයන්ට ඒක කරගන්න බැරි වුණා. එතකොට මේ අවස්ථාවේදී හැම පැත්තකින්ම ඒකට හොඳ තැනක් හම්බුණා. යුද්ධය ඉවර වුණා. ඒ යුද්ධ ජයග්‍රහණ ඔක්කොම මහින්ද රාජපක්ෂ මහත්තයා සාක්කුවේ දාගත්තා. ඒ සාක්කුවේ දාගෙන ඊට පස්සේ මැතිවරණයේදී විශාල බලයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට දුන්නා. හැබැයි ජනතාව එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට 6න් 5ක පාර්ලිමේන්තුවත් බලයක් දුන්නට 3න් 2ක පාර්ලිමේන්තු බලයක් දුන්නේ නැහැ මහින්ද රාජපක්ෂට. හැබැයි එතුමා එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරු නොඑක් වරදාන දීලා මේ පැත්තට අරගෙන 3න් 2කුත් හදාගත්තා. දැන් මේ 3න් 2කුත් හදාගෙන විධායක බලයක් තියාගෙන තව අවුරුදු 2ක් තියෙද්දි එතුමා මැතිවරණයට ගියේ. මෙන්න මේකයි ජනතාවට මාධ්‍යයෙන් ඔබතුමාලා මේ ගැන කතා කරන්න ඕනේ විශේෂයෙන්. මොකද දැන් අපි දැන් එතුමා මේ බලයත් එක්කලා 3වෙනි වතාවටත් දැන් එතුමා කරේ මොකද්ද? දැන් මේ විධායකය වෙනස් කරනවා කියලා චන්ද්‍රිකා බණ්ඩාරනායක තාව දෙපාරක්. ජනතා විමුක්ති පෙරමුණත් ඕකට එකතු වුණා. හරි වෙනස් කරාද? නැහැ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂත් මේ විධායක බලය වෙනස් කරන්නයි කියලා ආවට වෙනස් කරේ නැහැ. එතුමා කරේ 18 වෙනි සංශෝධනය තුලින් එතුමාට මැරෙනකන් ජනාධිපතිවරයා වෙන්න පුළුවන් ආකාරයට මේක සකස් කරගත්තා. ඒතර දැන් මේ ආකාරයට අපි ගත්තොත් එහෙම දැන් මේ විධායක බලය අපේ ආණ්ඩුව ඇවිල්ලා අපි මේක කියන්නේ යහපාලන ආණ්ඩුව තුලින් මේ විධායක බලය අපි අඩු කරා. එතකොට දැන් එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට තිබුණු ඒ විධායක බලය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නෑ. ඒකේ පුළුවන්කමක් නැහැ මේ එතන පුළුවන්කමක් නැහැ සම්පූර්ණයෙන්ම අපි අමාත්‍යාංශ කීපයක් තමන්ගේ අතේ තියාගන්න. අඩු ගානේ ආරක්ෂක අමාත්‍යාංශවත් අද ඉන්න විධායක ජනාධිපතිතුමා තියාගන්න පුළුවන්කමක් නැහැ. එතකොට පාර්ලිමේන්තුවේ තමයි බලය තියෙන්නේ. එතකොට මේ තාවමත් හරි අපේ ආණ්ඩුවේ වැරද්දක් වුණා කියන්නකෝ. වැරද්දක් වුණ නිසා දැන් මේ 69 ලක්ෂයක් මම ඊළඟ විනාඩි 5ේදී මම ඔබතුමාට කියන්නම් 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා. ඒතර ඒ ඡන්දෙ දීලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කරගත්තා. හැබැයි දැන් පත් කරන්නේ පාර්ලිමේන්තුව. දැන් මේ ආණ්ඩුවේ ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිවරු ඉන්නවා. ඒගොල්ලෝ තමයි ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි අගමැති. එතකොට අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමයි මේ ඇමති මණ්ඩලයයි දෙකම අද සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙනවා මේ ආර්ථිකය වැටලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න. එතකොට
ජනාධිපතිතුමාව විකුණලා පාර්ලිමේන්තුව යන්න උත්සාහ ගන්න මේ අපේක්ෂක ගැන මම කනගාටු වෙනවා. අප පළවෙනි වටේ එසේ නිමාවට පත් කරන්නේ විශේෂයෙන් අප ඔබට සිහිපත් කරනවා කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය අද දවසේදී මේ විකාශය වන වැඩසටහන සජීවව විකාශය වන වැඩසටහනේ නැවත විකාශයක් ඔබට සිකුරාදා උදෑසන 10ට නරඹන්නට හැකියාව තිබෙන බව. සිකුරාදා උදෑසන 10ට මේ වැඩසටහනේ නැවත විකාශයක් නරඹන්නට ඔබට අවස්ථාව තිබෙනවා. අප ප්‍රමාණ දේශපාලන තත්ත්වය හමුවේ එළඹෙන පාර්ලිමේන්තුවේ සංයුතිය කෙසේ වේවිද කියන කාරණාව පිළිබඳව අප දෙවන වටේ ආරම්භ කරන්න සූදානම් සංවාදාත්මක දෙවන වටය තුළ යම් කතිකෙකු අදහස් දක්වන අතරතුර කිසියම් ආකාරයක අතුරු ප්‍රශ්නයක් තිබේ නම් මේ අතුරු ප්‍රශ්නේ නගන්නට අවස්ථාව තියෙනවා. අප විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා එය අතුරු ප්‍රශ්නයකට පමණක් සීමා කරන්නට කියා අදහස් දැක්වීමක් දක්වා උරාගෙන නොගොස් දෙවන වටයට ආරම්භ කරන්නට අපි ආරාධනා කරනවා නීතිඥ ප්‍රේමනාත්සී දොරවත්ත මැතිතුමන්ට. මූලිකව අපේ රටේ ජනතාව දැක්කා පහුගිය කාලේ මේ ජනාධිපතිවරයයි අගමැතිවරයයි දෙපැත්තක ඉන්න පක්ෂය දෙකක් තුල ඒ අයගේ බල අරගලය තුල ජනතාව අසරණ වෙන්නේ අපි දැක්කා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් නැවත වතාවක් ජනතාව මේ අවස්ථාවේ උරගා බලන්න කිසිම අවස්ථාවක් නැහැ. දැන් පැහැදිලිව දාගමගේ මහත්මයා කියපු කාරණා ඇත්තයි. දැන් මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ පක්ෂයේ මේ ලයිස්තුවේ ඉන්නවා කියන කාරණා. ඉතින් සන්දානයක් ගතව සන්දානයක අපි සන්දානගත වුණාට පස්සේ ඌට නාම යෝජනා ලබා දීලා තිනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයට සහ යහපාලන ආණ්ඩුවට තමන්ගේ සාමූහික කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම බෙදෙන්න බෑ. මම හිතන්නේ එතුමත් ඒ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක්. එතකොට ජනතාව අද වෙනකොට ඒ අදාළ තත්ත්වය තුල අදාළ තත්ත්ව විමර්ශනය කරමින් පවතිනවා. ඒ නිසා තමන්ට හුදෙක් ඔහු ඉන්න මේ පිළේ කියලා අත හොද ගන්න බෑ. මොකද ඒලාගේ අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා මුළු කැබිනට් මණ්ඩලයේම ඔබතුමාලාට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වකීම් දෙන්න බෑ. අද තියෙන ගැටලුව තමයි දැන් අද සමහර ලාවට දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමෙන් අද එළි දැක්වෙනකොට ඒ අදාළ කරුණු මාධ්‍යයට කියන්න එපා කියලා පැමිණිලි දාන තත්ත්වයට සමහර දේශපාලඥයෝ අද බොහොම බංකොලොත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය පවා අද නැති කරලා තියෙනවා. ඒකම මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය තමයි වැඩි හරියක් අපේ රටේ ඉතිහාසය ඉගැන්වීම අවශ්‍ය නැහැ කියන කාරණේ වගේ දේවල් රටේ ඉතිහාසය අවශ්‍ය නැහැ. අපි අතීතය ගැන කතා කරනවා. අපිට අතීතයේ වැඩක් නැහැ. අපි අතීතකාමීව මේ කියන කාරණේ කීවීම නිසාද මන් දන්නේ. දාගමගේ මහත්මයා කාවන්තිස්ස රජතුමා බියගුල්ලෙක් කියලා සලකනවා කියලා කිව්වා. මොකද අපි නම් දන්න ඉතිහාසය තුල අපි කාවන්තිස්ස රජතුමා කවදාකවත් බියගුල්ලෙක් කියලා සලකන්නේ එක තැනකදී දුටුගැමුණු රජුරු තමන්ගේ තාත්තට තියෙන කීර්තිය බියගුල්ලෙක් කියලා මම කිව්වේ ඒ දුටුගැමුණු රජතුමාව වීරයෙක් හැටියට වකුටු වෙලා දුටුගැමුණු ඔය දැන් ඔබතුමා ඒ ඉතිහාස කතා පොත් කියවලා නැහැ. වකුටු වෙලා රජතුමා කුමාරයා දුටුගැමුණු කුමාරයා බුදිය ගත්තා. ඔබතුමා එහෙම කියන්නේ නැද්ද ප්‍රශ්නේ? ඔබතුමා එහෙම කියන්නේ මට දැනුනේ ඔබතුමා කතාව තුල මේ විදියට ජනතාවට කියන්න එපා. ඔබතුමා කතාව තුල අපිට දැනුනේ ඔබතුමාගේ අදහස වෙන එකක්. ඔබතුමා එහෙම කියනවා වගේ. මොකද අපි දන්න ඉතිහාසය තුල කාවන්තිස්ස රජතුමා කියන අපි පිළිගත්ත සත්‍ය තුල බියගුල්ලෙක් නෙමෙයි කියන කාරණය මට ජනතාවට දැනුවත් කරන්න අවශ්‍යතාව වෙන්නේ. ඒක ඔබතුමා මතු කරා මේ 18 වැඳුම් පාර්සලයක් දුන්නේ මොකද? ඒ තාත්තගේ පුතාගේ ප්‍රශ්නය මිසක් අපේ ඉතිහාසයේ තියෙන දෝෂයක් නෙමෙයි. තාත්තා සම්බන්ධයෙන් පුතාට ඇතිවෙච්ච හැඟීම පළ කරා එක් අවස්ථාවක. නමුත් ඉතිහාසය පුරාවටම අපි කාවන්තිස්ස රජතුමා බියගුල්ලෙක් කියලා සලකන්නේ නැහැ කියන කාරණය මම කිව්වා. ඔබතුමා එහෙම මතයක් දරන්නේ නැත්තම් ඒක ගැටලුවක් නෑ. ඒකම 18 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔබතුමා දරපු මතය සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ 18 වන ආණ්ඩු සංශෝධනය තුළ තිබ්බ ප්‍රජාතාන්ත්‍රික ගුණාංග නිසා තමයි එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය වුණේ. කවුරු කෙනෙක් කියනවා 18 කියන්නේ ඒකාධිපතිවාදී බලය තමන් අතර හිර කරගන්න තමන්ට අවශ්‍ය විදිහේ තමන්ම පාලනය ගෙනියන්න කියන දේ ගෙන ගියා නම් ඒක නෙවෙයි උනේ. එහෙම ඒක අසත්‍යයක්. මොකද හේතුව කිසිම අවස්ථාවක 18 ඔය කියන ඒකාධිපති ස්වරූපයක් තිබ්බනම් ජනතාවට මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජය කරන්න බෑ. ඉතින් පැහැදිලිවම එතන පැහැදිලිව පෙන්නුම් කරා මේ ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග මත තමයි එදා ජනතාව හිතුවා 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජය කරන්න ඕනේ කියලා පරාජය කළා. ඒතකොට එතන ප්‍රජාතන්ත්‍රික ගුණාංග තිබ්බා. දැන් මේ කාරණා තුල දැන් කවුරුහරි කෙනෙක් විග්‍රහ කරන්න උත්සාහ කරනවා නම් එක්සත් ජාතික පාක්ෂිකව රටට ආදරෙයි, රටේ සම්පත් සුරකින්නවා, රටට හරීම ආදරෙයි කියන කාරණේ කියනවා නම් මට මතකයි එක් අවස්ථාවක මෙතුමාලගේ ආණ්ඩුව පහුගිය අවස්ථාවක රජයේ ඉඩම් විශේෂ විද්‍යාල පනත් කෙටුම්පත කියලා පනතක් ගෙනල්ලා අපේ රජයේ ඉඩම් ටික ඔක්කොම එකතු කරලා බැංකුගත කරලා විදේශිකයන්ට පවරන ආකාරයේ අනපනත් ගෙනාවා. ඒ වගේම කියන්න ගොයෝ ඔබතුමාලා ඔය කියන කතාව තියෙනවනේ
පවරපු විකුණපු එක ඉඩමක් කියන්න. නෑ ඉක්ුණන් හම්බුන්නේ විකුණලා නෑ. විකුණන් හම්බුන්නේ නෑ. මම අපි උසාවිය ගියා. මේමනේ පොඩක් ඉන්න. ඔය කතාව කිව්වට දැන් සැංගිලා හෝටලේට ඉඩම විකුණලා තියෙන්නේ කවුද කියන්නේ? ඔබතුමා දැන් අපි උසාවි ගියා මම කියන්නේ ඒක බොරුවට ජනතාවට කියන්න එපා. ඔය කතාවනේ කියන්නේ බොරුවට නෑ. එතකොට අවස්ථාවක් තියෙනවා අතුරු ප්‍රශ්නයක් හැටියට ඒක ඔබතුමාලා පැහැදිලිව මම කියන්නේ ඔබතුමාලා ගෙනාවු අනපනත්. ඔබතුමාලා ගෙනාවු අනපනත් සියල්ලම රටට ගැලපෙන්නේ නැහැ. ඒ ගැලපෙන්නේ නැති නිසා තමයි ඔබතුමාලා රට රාජ්‍යරේ නම් එවැනි අනපනත් පාර්ලිමේන්තුවට ගේන්න අයිතියක් නැහැ. දැන් රජයේ ඉඩම් විශේෂ විදිහට පනත් කෙටුම්පත ගෙනාපු අවස්ථාවේ පැහැදිලිවම රටේ ඉඩම් ටික බැංකුගත කරලා විකුණන ඔබ රුහුණු සංස්ථා පිටුමේ පනත් කෙටුම්පත කියන්නේ එවැනිම පනත් කෙටුම්පත. ඒ තුල ජල මූලාශ්‍ර අපේ රටේ නටබුන් මේ සියල්ලම දේවල් අපේ රටේ සාමාන්‍ය නීතියෙන් පරිබාහිරව ගිහිල්ලා ඕනෑම සමාගමකට බදු දෙන්න ඕනම සමාගමකට ආධාර ලබා ගන්න විගුණන්න පවරන්න තියෙන ඉඩ ප්‍රස්ථා ගෙනාවා. ඉතින් මේවා අපි ඒවා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපිට යන්න උනේ මේවා රටට ඔබින් නැති නිසා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම ඒ අනපනත් ඔබතුමාලට සම්මත කරන්න බැරි උනේ මේ රටට මේ රටේ සම්පත් ටික රැකගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවශ්‍ය තීන්දුව తీරන ගත්ත නිසා. ඉතින් මම කියන්නේ ඔබ කියන කාරණේ තුල ඔබලා මේ සමාජය තුල මතු කරන්න හදන මේ විශ්වාසනීය ක්‍රියාමාර්ගය ඔබ කොතරම් දුරට තහවුරු කරන්න උත්සාහ කරත් ජනතාවට අද තමත් පැහැදිලි මේ පහුගිය කාලේ පුරාවටම කරන ලද ඒක ගෙනලද රටට ගැලපෙන්නේ අනපනත් නිසා ජනතාව මැදිහත් වෙච්ච නිසා දැක්ක නිසා තමයි අද එක්සත් ජාතික පක්ෂයට මෙවැනි ඉරණමක් අත්වලා තියෙන්නේ. මොකද අද පක්ෂ දෙකට කැඩිලා. අද ප්‍රධාන වශයෙන් අද එකට පක්ෂයක් හැටියට මොකද අද පැහැදිලිනේ මේ පරාජය අද පැහැදිලිනේ. අද ඔබතුමාලට ආණ්ඩුව ගන්න බෑ කියන කතාව පැහැදිලිනේ. ඒක මේ ගණන් ශාස්ත්‍රතර කියන හැම කෙනාම දන්න දෙයක්. විශේෂයෙන්ම බුද්ධික පතරණ මැතිතුමනි එතුමන් මතු කරපු ප්‍රධානම කාරණාවක් තමයි දැන් අපි සමගි ජන බලවේගයේ පැත්තෙන් බොහෝ විට මතු කරපු කාරණාවක් තමයි කොටාබේ ජනාධිපති සජිත් අගමැති කියන කාරණාව. දැන් එතුමන් කියන්නේ එක වතාවක් අපිට තියෙනවා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දෙපාර්ශ්වයකින් පත් කරලා ඒ ගැටුමත් එක්ක කිසියම් ආකාරයකින් රටක් හැටියට පහතට ගිය තැනක්. ඒ නිසා ආයෙත් එතෙන්ට යන්න අවශ්‍යතාවයක් නැහැ ජනතාවට කියන කාරණාව. ඉතින් ඒක තර්කයක් විදියට හරි. දැන් මේ කෙටි කාලය තුල මෙතුමා කියපු මාස 8 තුල බැලුවත් ජනාධිපති සහ අගමැති දෙදෙනා පරස්පරව ගත තීන්දුව වලට අදාළව යම් වෙනස්කම් සිද්ධ වෙලා නැද්ද? එහෙම වෙලා තියෙනවා. ඒ නිසා මට ඒකට නිදර්ශනත් කියන්න පුළුවන්. ඒ වගේම මෙතුමා සඳහන් කරපු 2015 පළවෙනි මාස කිහිපය තුල සිද්ධ වෙච්ච ජනතාවාදී කාරණා මොනවද කියලා කිව්වා. පළවෙනි මම කියන්න කැමතියි ඒ කියන්නේ කියන්න පුළුවන් කරුණු ගණනාවක්. එකක් තමයි ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම. මම සාමාන්‍යයෙන් කාටවත් බාධා කරන්නේ නැහැ. නෑ ඔබතුමාට අද කාලයක් ලැබෙනවා. නෑ මම මට බාධා කරනවා. ඔබතුමා මම කියන්න. ඔබතුමා මම කියන්න. එතකොට ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම. ඒ වගේම විගණන පනත ගෙනීම. ඒ වගේම ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් නීතිගත කිරීමට කටයුතු කිරීම. ඒ වගේම ජීවන වියදම අඩු කරන්න. අපි ජනවාරි 2015 බලයට ඇවිල්ලා අපිටත් යහපාලන ආණ්ඩුව පිළිබඳව විවේචන තියෙනවා. හැබැයි මම බාධා කරන උත්සාහ ජීවන වියදම පිළිබඳව අතුරු ප්‍රශ්නයක් ගන්නට ලබා අවස්ථාව දීම. මම ඔබතුමාට ඒ වගේම විධායක ජනාධිපති ධූරයට සංශෝධන අවස්ථාව දෙමු. තප්පර ගන්නකට ඔබතුමාට ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම රුපියල් 10000. ප්‍රශ්නේමයි ඔබෙන් අහන්නේ. ඒ වගේම මම ඔබතුමාට පැහැදිලි කරදනේ මම කිසිම අවස්ථාවක ඔබතුමාට බාධා කරන්න උත්සාහ කරේ නෑ. මම ප්‍රශ්න තමයි ඇහුවේ. නාටා මම සාමාන්‍යයෙන් මට අතුරු ප්‍රශ්න තිබුණත් මම සාමාන්‍යයෙන් අතුරු ප්‍රශ්න අහන කෙනෙක් නෙමෙයි. මට එතුමගේ කාලය තුල මැදිහත් වෙන්නෙත් නැහැ. ඒක මම මොකද මේ දේශපාලන සංවාද මෙහෙවපු කෙනෙක් මම දන්නවා මේ වැඩසටහන් බලන එක්තරා කාලයක පොඩි කුණු රසයකට කැමති මැදින් පැනලා අර වළං කඩේට පැන්න හරක් වගේ නටනකොට රේටින්ග්ස් වැඩි වෙනවා. ඒක තුල ඇඩ්වර්ටයිස්මන්ට් වැඩි වෙනවා. එහෙම තියෙනවා. දැන් සමාජය වෙනස් වෙලා. දැන් සමාජය ඊට වඩා වෙනස් තලයක ඉන්නේ. මේ වැඩසටහන් වලින් බලාපොරොත්තු වෙන්නේ බුද්ධි කලම්බන වැඩසටහන් විනා නයි මොකටි පොරවත් එහෙම නැත්නම් මේ බලු සටන්වත් එහෙම දේවල් නෙමෙයි. ඉතින් මම හිතන්නේ මේ රටේ ඒ තත්ත්වයට යන්න එපා. මොකද මම ඔබතුමාට බොහොම මාත්‍යෙක් හැටියට මේ රටේ මේ ඔබතුමාට නෙමෙයි මම කියන්නේ මේ වගේ සංවාදවලදී අතර මේ වගේ සංවාදවල ඉස්සරට වඩා වෙනසක් තියෙනවා. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ සංවාදවලදී හරයාත්මක කාරණා අපි පැහැදිලිව බලාපොරොත්තු වෙන්නේ නැහැ කාරණා. ඒ නිසා ඒ වගේම තමයි රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිම රුපියල් 10000 මේ සියල්ල පළවෙනි මාස කිහිපය තුළ සිද්ධ වුණා. ඒ වගේම නිෂේධනාත්මක කාරණා තියෙනවා යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව ගැන අපිට විවේචන දෙන්නේ නැහැ. දැන් බැඳුම් කර වංචාව පිළිබඳව අපි සුද්ධ කරන්න යන්නේ නැහැ නේ.
ඒකේ ෆුට් නෝට් දැමිලි ඒකේ වෙච්ච දේවල් ඒ වගේම මේ ආණ්ඩුව මාස 8ක් ඇවිල්ලත් බඳුන් කර වංචාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම ගැනත් අපි විවේචනයක් තියෙනවා. අපි හිතනවා මේ ආණ්ඩුව පළවෙනි අවුරුදු 5 තුල ඔය ගැන කතා කරා හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. අපි එහෙම හිතනවා. ඒක අපේ හිතීම හිතලුවක් කිරීමේ වගකීම තියෙන මේ ආණ්ඩුවට. ඒ වගේම තමයි නාට ඇක්ට් එක. 2015 වෙනකන් සිගරට් පෙට්ටි මත රූපමය අවවාද දාගන්න මොකද මම දන්නවා මම ඒ ගැන පාර්ලිමේන්තුවේ කතා කරපු කාරණා හැන්සාඩ් එකේ තියෙනවා. ඒක කරගන්න බැරි වෙලා තිබුණේ. මොකද මේ ඒ සියල්ල යට කරගෙන හිටියේ. ඒවා නාට ඇක්ට් එකට ගේන්න තියෙන සංශෝධන ගෙනල්ලා 80%ක රූපමය අවවාද. ඒක ඇත්තටම මේ අධිකරණ ක්‍රියාවලිය දක්වාම විහිදලා තිබුණු කාරණයක්. ඒ වගේ ජයග්‍රහණ අපිට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මම ඉතා පැහැදිලිව කියන්න ඕන සාධනීය කාරණාවලට එළඹීම අතින් යහපාලන ආණ්ඩුව සමහර ප්‍රවේශයන් ගත්තා. හැබැයි ඒ වගේම යහපාලන ආණ්ඩුව ඉතිහාසයේ අත්හල නොහැකි වැරදි ගණනාවක් කරා. ඒ වැරදි වලට අදාළ ප්‍රතිඵල තමයි 2018 පළාත් පාලන මැතිවරණයනුත් 2019 ජනාධිපතිවරණයනුත් ලැබුණේ. ඉතින් ඒ නිසා මම ඉතා පැහැදිලිව සඳහන් කරන්න අවශ්‍යයි මේ ජනාධිපති එක පක්ෂකින් අගමැති තව පක්ෂකින් පත්වීම කියන කාරණය තුල මේ ආණ්ඩුවකට ක්‍රියාත්මක වීමේ හැකියාව අඩුයි එහෙම බෑ එහෙම කියන මතවාදය ගෙනෙනවා නම් ඒ මතවාදය ලෝකේ ඕනතරම් එහෙම වෙලා තියෙනවා. එතන තියෙන දේශපාලන සංස්කෘතිය සහ භාවිතාව පිළිබඳ ප්‍රශ්නයක්. දේශපාලනය කිරීමේදී සිතුවිලි පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මම හිතනවා ඒ කාරණාවලදී එහෙම කරන්න බෑ කියලා කියනවා නම් ඒ කියන අයට තියෙන්නේ මේ රටේ ජනතාවට ආදරේ නෙවෙයි තමුන්ගේ පටු දේශපාලන න්‍යායපත්‍රය සාක්ෂාත් කරගැනීමේ අවශ්‍යතාවය විතරයි. ඉතින් රට ගැන හිතනවා නම් පක්ෂ දෙකකට පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලය එක පැත්තකට විධායක ජනාධිපති ධූරය තව පැත්තකට තිබීම තමයි රට පැත්තෙන් බලනකොට ඉතින් හොඳ. රටේ ජනතාවට යහපතක් වෙන්නේ. මම හිතන්නේ ඒකේ වැරද්දක් නෑ. අනිත් එක සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ශවය ඉතා පැහැදිලිව සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ මත පදනම් වුණු වීමක් පිළිබඳ කතා කරන්නේ. අන්ත කොන්සර්වේටිව් වාදයේවත් අන්ත නව ලිබරල් වාදයේවත් නෙවෙයි අපේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය. ඒ නිසා මම හිතන්නේ ඒ ගමන යන්න පුළුවන් වෙන්නේ අපි අවසන් මේ ව්‍යුහය සහ මේ න්‍යාය මත පදනම්. කාදරු මුසම්මිල් මැතිතුමන් දැන් එතුමන් මතු කරන ප්‍රධාන කාරණාවක් බවට පත් වෙනවා යහපාලන රජයේ මුල් කාලවකවානුව ආණ්ඩුව තුළ සාධනීය දේවල් බොහොමයක් සිද්ධ වුණා. ඊට පස්සේ ඒ අතුරුතර බැඳුම් කර වංචාව වගේ කාරණාවකුත් සිද්ධ වුණා. දැන් ඒ කාරණාව හොද මඩේ දානවා ඇරෙන්න දැන් රජයේ පත්තුණු සැනින් ඔවුන් අත්අඩංගුවටගෙන කිසියම් ආකාරයක ක්‍රියාවක් කරයි කියලා තමයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. නමුත් ඒක වෙන පාටක් පේන්නේ නැහැ කියන කාරණාව. ඔව් පළවෙනි කාරණේ තමයි දැන් සාමාන්‍යයෙන් වසකුප්පියක් ගත්තත් ඒක ඇතුලේ ජලය යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන් H2O කියලා. ඒකට කෙනෙකුට කියන්න පුළුවන් මේකේ ජලාංශු විශාල ප්‍රමාණයක් තියෙනවා. ජලය කියන්නේ ජීවිතයට ඉතාම වැදගත් දෙයක්. එහෙනම් මේ වහ බෝතලේ හරි ෂෝක් කියලා. මම හිතන්නේ ඒක සාධාරණ තර්කයක් කියලා. ඒ නිසා යහපාලන ආණ්ඩුවත් ඒහා සමානව තමයි. ඊළඟට නීතිය ක්‍රියාත්මක කිරීම. මෙහෙමයි. නීතිය ක්‍රියාත්මක කිරීමට අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා අරලියගහ මන්දිරයට නීතිපති දෙපාර්තමේන්තුව ගෙනල්ලා අනුක දිසානායක උන්නැහේව ගෙනල්ලා ඊට පස්සේ චම්පික රණවක උන්නැහේව ගෙනල්ලා රාජිත සේනාරත්න උන්නැහේව ගෙනල්ලා ඒ කට්ටිය ඔක්කොම වාඩි වෙලා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් ඇවිල්ලා හරි ඊට පස්සේ පොලිසියේ නිලධාරීන් ගෙන්නලා කාටද නඩු දාන්න ඕනේ කියලා නම් කරලා ඒ නඩු දාන අයව අත්අඩංගුවට ගන්න ඕනේ දින නම් කරලා ඒ කට්ටියව හිරේ මෙච්චර කාලයක් තියන්න ඕනේ කියලා ඒකත් නම් කරලා ඒ විදිහේ කමිටු නම් අපි පත් කරලා නැහැ. හරි? ඒ විදිහේ කමිටු අපි පත් කරලා නැහැ. ඒ විදිහේ ක්‍රියාවලියක් අපි කරන්නෙත් නැහැ. හැබැයි මේ රටේ මහජනයාට අද විශ්වාසයක් ඇති වෙලා තියෙනවා මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් අපි දන්නවා රිෂාඩ් බදෝදීන් මහත්තයාගේ මල්ලිව යුද හමුදා බුද්ධ්‍යංශය සහ යුද හමුදාවෙන් අත්අඩංගුවට ගත්තා කියලා නිවුස් එකක් ගියා. කොයි කාලෙද පාස්කු ප්‍රහාරය සිද්ධ වුණු දවස්වල.
ඊට පස්සේ ටික වෙලාවකින් පැයකට එකමාරකට විතර පස්සේ නිවුස් එකක් යනවා පොලිසිය මගෙන් නිදහස් කළා කියලා හිතුවා. රිෂාඩ් බදෝදීන් මහත්තයා එළියට ඇවිල්ලා කියනවා පැය දෙකකට විතර පස්සේ මගේ මල්ලිය කවුරුත් අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා. එතකොට මේක සාමාන්‍යයෙන් මාධ්‍ය හරහා නිවුස් 3යි. හැබැයි ඕකේ තියෙන දේශපාලන මැදිහත් වීම අන්තර් සම්බන්ධය ගත්තාම අපිට හිතා ගන්න පුළුවන් ඉහළම තැන් වලින් මොන විදිහේ කෝල් ආවද ඒක හමුදාව කෝල් ගණන් ගන්න නැති හින්දා හමුදාවට ඔක තියාගන්න බැරි හින්දා පොලිසියට බාර දීපුවාම පොලිසියෙන් කොහොමද නිදහස් වුනේ ඔක්කොම අන්තර් සම්බන්ධ හිතා ගන්න පුළුවන් මේ රටේ මිනිස්සුන්ට. ඒ හින්දා ඒ කාලේ නීතිය ක්‍රියාත්මක වුණේ එහෙම. අපේ 12ත් මහත්තයාට එහෙම උසාවියටම වෙලා තමයි ඉන්න සිද්ධ වුණේ. අපිට දාපු නඩුවල හැටියට. ඒ තරම් නඩු ප්‍රමාණයක් ඒ කාලේ විපක්ෂයට. ඒත් අපි එහෙම මේ නීතිය ආයුධයක් බවට පත් කරගෙන විපක්ෂ මර්ධනය කරන්න යන්නේ නැහැ. හැබැයි මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. අපි අහනවා මේ රටේ කාදිනල්තුමාන්ට. එතුමා කිව්වා මේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනය පිළිබඳ කාරක සභාව පිළිබඳව එතුමා ඇවිල්ලා තොරතුරු දුන්නා. ලබා දුන්නා. ඒ නිසා යම් විශ්වාසයක් හැදිලා තියෙනවා මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එකට. ඒකට අපිට අර රනිල් වික්‍රමසිංහ මහත්තයයි අනුග දිසානායකයි චම්පිකයි රාජිතයි අර හැන්ඩල් කරපු විදිහට අපි නීතිය හසුරවන්න යන්නේ නැහැ. එහෙම දඩයන් ගුහා අරලේගහ මන්දිරේ නැහැ. ඊළඟට මේකේ වැදගත්ම දෙයක් තමයි මං හිතනවා දැන් මේ ලෝකයේ ඇති වෙලා තියෙන තත්ත්වය අපි තේරුම් ගන්න ඕනේ. ඇත්තටම ලෝකයේ ඉතා බරපතල ආර්ථික අවපාතයක තියෙන්නේ. ඒකම කොරෝනා වසංගතයත් එක්ක තව තීව්‍ර වුණා. තීව්‍ර වෙලා ඇමරිකාවේ පමණක් අපිට ආරංචි විදියට දැනට තියෙන සංඛ්‍යාලයක අනුව මිලියන 60කට අධික ජනතාවක් විරකියාවට අලුතෙන් පත් වෙලා තිබෙනවා. එතකොට ඒක ඊටත් වැඩි යුරෝපා සංගමෙත් එහෙමයි. ඒ අවපාතයේ ප්‍රහාරය අපේ ලංකාවටත් එනවා. ඒක අපිට නැහැ කියන්න බෑ. හැබැයි අපි වාසනාවකට අපිට ඇතිවන සෞඛ්‍ය තර්ජනය අපි නවත්ත ගත්තා. ඒ නිසා අපට ඒ හුස්ම අරගෙන ඊළඟට එන ආර්ථික තර්ජනයට මුහුණ දෙන්න වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ සඳහා ඉතාම හොඳ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඒ වැඩපිළිවෙල දැනට ක්‍රියාත්මක වෙමින් යනවා. දැන් ගත්තාම ආනයන සීමා කිරීම. මොකද මට ව්‍යාපාරිකයෙක් හම්බුණා. ඒ ව්‍යාපාරිකයා කියනවා ඔවුන්ගේ වෙළඳසැල් වල යම්කිසි වෙළඳසැල් ජාලයක් හිමි කෙනෙක් අවුරුදු එකහමාරකට දෙකකට හරියන්න බඩු ගෙනල්ලා තියෙන ස්ටොක් තියෙනවා. ලංකාවේ සේල් වල වාහන ගත්තොත් තව අවුරුදු 3කට විතර හරියන්න වාහන තියෙනවා. ඒ නිසා මේවා හදිස්සි ගෙන්වීම වශයෙන් ගෙන්නන්න ඕනේ නැහැ. මේ මොහොතේ අපේ රටේ ඩොලර් සංචිතය වැඩි කරගන්න අපේ ආර්ථිකය ආනයන සීමා කරලා යම් වැඩපිළිවෙලක් අරන් තියෙනවා. ඊට සාපේක්ෂව දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් යනවා. දැන් ඒ වගේම දේශීය කර්මාන්ත නගා සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ නිසා අපි යම් ඉලක්කයකට යම් කිසි සැලසුමකට වැඩ කරමින් යනවා. දැන් මේ කොවිඩ් වසංගතයෙන් එන සෞඛ්‍ය අර්බුදය සැලකිය යුතු ප්‍රමාණයක් අවසන් කළා වගේම ඒ තර්ජනය ක්‍රමානුකූලව ඒ තර්ජනය පහව යන තෙක් ඒ පිළිබඳ ඇටෙන්ෂන් එක තියෙන ගමන් අනිත් පැත්තෙන් ආර්ථිකය ගොඩනැගීම අපේ ප්‍රමුඛ කාර්යයක් විදියට අපි සලකලා යනවා. එතකොට ඒකට අවශ්‍ය කරන දැන් අපි දන්නවා ජනාධිපතිතුමා මැදිහත් වෙලා අගමැතිතුමා මැදිහත් වෙලා කර්මාන්තකරුවන්ට ඒ වගේම ව්‍යවසායකයන්ට අවශ්‍ය ණය ලබා දීම සඳහා අඩු පොලියට 4%ක වගේ පොලියට ණය ලබා දීම සඳහා කටයුතු කළා. ඒක මම දන්න විදිහට මහ බැංකුවේ අනුමැතිය හිමි වුණා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම වසා දමා තිබූ කර්මාන්ත රාශියක් අපි විවෘත කරගෙන යනවා. දැන් වාලච්චේනේ කඩදාසි කර්මාන්ත ශාලාව විවෘත කළා. ඊට පස්සේ දැන් වැඩසටහනක් දියත් වෙමින් යනවා. දැන් අපේ වටෙන් ඛනිජ වැලි පිටරට ඇත්තටම කාලයක් තිස්සේ කතා කළත් මේවාර වැලි අමුද්‍රව්‍ය විදියටම පිටරටට යවනවා වැලි විදියටම. එතකොට දැන් කැබිනට් පත්‍රිකාවක් විමල් වීරවංශ මන්ත්‍රීතුමා අනුමත කළා තිබෙනවා ටයිටේනියම් හදලා ඒ පිටරට යවීම සඳහා. ඊට පස්සේ දැන් ඒ වගේම අපේ රටේ ග්‍රැෆයිට් ඉතාම ඉහළ ප්‍රතිශතයක් මට ආරංචි වුණ විදිහට 98ක පමණ ප්‍රතිශතයක් කාබන් තියෙන ලංකාවේ හොඳම ග්‍රැෆයිට්. එතකොට ඒවා මේ ග්‍රැෆීන් බවට පත් කරලා ඒ අවශ්‍ය ක්‍රියාවලිය සිද්ධ කරලා ඒකට අගය එකතු කරලා ඒ කැබිනට් පත්‍රිකාවත් මේ සම්මත වුණා කැබිනට් මණ්ඩලයේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ නිසා මේ දේශීය කර්මාන්තවලට යම්කිසි පණක් දෙන්න
ඒ වගේම දැන් අපේ රටේ මිනිස්සුන්ගේ මේ කොරෝනා වසංගතයත් එක්කම දැන් එක පැත්තකින් බාහිරින් එන දේවල් අඩු වුණා වගේම අපි අපේ දේ හදාගන්න ඕනේ කියන හැඟීමක් තියෙනවා. ඒතකොට ඒ හැඟීම අපි අපේ ආර්ථිකය ඇතුළට ගෙනල්ලා අපේ ආර්ථිකය කොහොමද ඉස්සරහට ගෙනියන්නේ? අපි කොහොමද මේක ගොඩනගන්නේ? මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන එකට පණ දෙන්නේ කොහොමද? දැන් ඉන්දියා මේඩ් ඉන් ඉන්දියා, මේඩ් ඉන් චයිනා, මේඩ් ඉන් USA ආවා වගේ ඇයි අපි මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන එකට පණ දෙන්නේ කොහොමද? එන්නේ ඒ කියන බුද්ධිමත් සංවාදයක් ඇතුළේ තමයි අපි ඉන්නේ. ඒ නිසා අපිට ඕන කරන්නේ අපි මේ දේශපාලන මේ මැතිවරණය ඇතුළේ ජනතාවගේ මනස යොමු කරන්නේ මේ පැත්තට. එහෙම නැත්නම් මේ පැත්තට පැනලා පක්ෂ කාර්යාලයේ බලය අල්ලගන්න. එහෙම නැත්නම් පක්ෂ කාර්යාලය ඇතුළේ ඉන්න කට්ටිය නෑනේ අපි ඕක දෙන්නේ නෑ ඕක තියාගන්නවා වගේ ඒ වගේ පුහුසටම් පාටයකට නෙවෙයි. එතනින් එහාට ගිය ජනතාවත් එක්ක බුද්ධිමත් සංවාදයක් සහ ඒ සංවාදයෙන් එන වැඩපිළිවෙල ඉදිරි රාජ්‍ය පාලන ඉදිරි අයවැය සඳහා ගෙනීමට තමයි අපි කටයුතු කරන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපිට පැහැදිලිව අපි ඉල්ලන්නේ 3න් 2ක බලයක්. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව ඒක අපට ලබා දෙයි කියලා. ත්‍යාගපගේ අමාත්‍යතුමනි මම විශේෂයෙන්ම ඔබතුමන්ට ප්‍රවිෂ්ටය සඳහා යොමු කරන්න කැමති 12ත් මැතිතුමන් මතු කරපු කාරණාවක්. ඒ තමයි පාස්කු ප්‍රහාරය පිළිබඳව වගකීම විශේෂයෙන් ඔබේ පාර්ශවයේ නැත්නම් ඔබේ කඳවුර හිටපු ජනාධිපතිතුමන් මත පවරන්නට උත්සාහ කළාට ඒක සාමූහිකව එවිල තිබ්බ සාස්ත්‍රාණ්ඩුව වගකීම් යුතු කාරණාවක් කියන එක. මම ඉස්සෙල්ලා හිටපු ජනාධිපතිතුමාට ඒ වැරද්ද දැම්මෙත් නෑ. ඒ වගේම ඒ වගකීමෙන් අපි කිසිම විදිහකින් මිදුන්නේ ඒ අවස්ථාවේ මම ඇත්තටම ගත්තොත් එහෙම අම්පාරේ ওই පාස්කු ප්‍රහාරය තියෙන වෙලාවේ අවුරුදු උත්සවයක හිටියේ. ඒ අවුරුදු උත්සවේ 10000කට වඩා සෙනග හිටියා. ඒ වගේම අම්පාරේ DIG SSP SP ඒ වගේ පොලිසිය නිලධාරීන් ඔක්කොම හිටියා. ඒතර ඇත්තටම අපි මේ උත්සවි දවල් කෑමට ඇවිල්ලා මම ටෙලිෆෝන් එක ඔන් කරාම තමයි දැනගත්තේ මේ විදිහට බෝම්බ විපිරලයි කියලා. ඉතින් ඇත්තටම මෙවැනි දෙයක් දැනගෙන හිටියා නම් ඉතින් ඒක අපිව දැනුවත් කරන්න ඕනේ. මම ඇමතිවරයෙක් කැබිනට් ඇමතිවරයෙක් හැටියට මාව දැනුවත් වෙන්න ඕනේ. නමුත් එහෙම දැනුවත් වීමක් උන්නේ නැහැ. ඒතර කොහෙන් හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා. අමතුනි සමාජයේ මට පුංචි අතුරු ප්‍රශ්නයක් කරනවා. දැන් කැබිනට් මණ්ඩලයේ කිසිදු අවස්ථාවක මේ 97 වතාවක් දැනුම් දුන්නා කියන කාරණා දැනගෙන හිටියේ නැද්ද? සම්පූර්ණ බොරුවක් ඒක. ඒතකොට නමුත් මේ සිද්ධිය වුණාට පස්සේ අගමැතිතුමා අපිත් ඒතකොට තමයි දැනගත්තේ ආරක්ෂක මණ්ඩලයට අගමැතිතුමාට ආරාධනය කළා නැහැ. එතුමව ආරක්ෂක මණ්ඩලයට කතා කළා නැහැ. එතකොට හැබැයි අගමැතිතුමා එක දෙයක්වත් මේ වැරද්ද ජනාධිපතිතුමාට දැම්මේ නැහැ. අගමැතිතුමා ඒ වක්කීම් බාරගත්තා. එතකොට ඇමති මණ්ඩලයක් හැටියට අපි ඒ වක්කීම් බාර අරගත්තා. බාර අරගෙන දැන් මේ වෙලාවේ ඇත්තටම පොහොට්ටුව කල්පනා කරේ මේක ඇදගෙන යන්න. මේක මැතිවරණ වෙනකම් ඇදගෙන යන්න. ඉස්කෝල වලට යන්න එපා කියලා කිව්වා. ඉස්කෝල බෝම්බ බැඳගත්ත කට්ටිය ඉස්කෝලට එනවයි කියලා ඉවර වෙලා ළමයින්ව ඉස්කෝලේ යවන්න එපා කිව්වා. ඊළඟට වෙසක් උත්සවය සම්පූර්ණයෙන්ම නවත්තලා දැම්මා. එතකොට පොසොන් එකත් නවත්තන්න උත්සාහයක් ගත්තා. නමුත් පොසොන් එක අපි තිබ්බා. ඊට පස්සේ ජාතිවාදය ඇවිස්සුවා. ඊට පස්සේ නුවර ප්‍රශ්න ඇති කරා. දැන් ওই නුවර ප්‍රශ්න ඇති වෙනකොට ජනාධිපතිතුමත් එක්ක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්කලා මම චීනේ හිටියේ. එතකොට ඒ අවස්ථාවේ ඇත්තටම මේ හමුදාපතිතුමත් එක්කලා අපි නිතරම කතා කරා. නිතරම සම්බන්ධ වෙලා මේ ප්‍රශ්න වලට විසඳුම් දුන්නා. එතකොට මේ වගේ දැන් ඒ වෙලාවේ මේ ජාතිවාදය ඔක්කොම ඇති කරේ ඒ කියන්නේ සැලසුම් සහගතව කණ්ඩායමක්. එතන මේ ආකාරයට මේ ඔක්කොම සැලසුම් සහගතව කරපු දේවල් කියන එක අපිට තේරුම් ගියා. දැන් අපි අහන ප්‍රශ්නේ තමයි දැන් මේක අපෙන් අහනවට වඩා ලේසි. දැන් ජනාධිපතිතුමා ඉන්නේ පැත්තේ. ඒතර මේක අපිට දානවට වඩා චෝදනාව ජනාධිපතිතුමාටම දාන්න පුළුවන් නේ. දැන් හිටපු ජනාධිපතිතුමා මේ පැත්තේ නම් ඉන්නේ. හරි. ඒතර මේ පැත්තට මේ චෝදනාව දාන්න පුළුවන් නේ. නිකන් බොරුවට ඇවිල්ලා මේ මැතිවරණේ ඉස්සරහා ආයිපාරක් සහරාන්ගේ මේ කතා කරන්න අවශ්‍ය නැහැ නේ. දැන් හරි. දැන් සහරාන්ගේ ප්‍රශ්නේ උඩ ජාතික ආරක්ෂාව ඒ පිපිලවන්ත ප්‍රශ්නයක් ආපු නිසානේ දැන් මේක දුන්නේ. නමුත් දැන් අද ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් දැන්
සිවිල් ජනතාවට ආරක්ෂාවක් නැහැ. ඒ වගේම දැන් පාතාල කල්ලි ඔක්කොම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ දැන්. ගිනියාවි හැම තැනකම. දැන් පත්තරේ ගත්තොත් එහෙම තුට්ටු දෙකට කොන්ත්‍රාත් එකට මිනිස්සුන්ව මරනවා. හරි. ඒතර මත්ද්‍රව්‍ය අල්ලන නිලධාරීන් තමයි අන්තිමට බලනකොට මත්ද්‍රව්‍ය විකුණලා තියෙන්නේ. හරි. ඒතකොට දැන් මේ නිලධාරීන් තමයි අහුවෙන්නේ. ඒතකොට අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වය. එතකොට දැන් ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා. දැන් පත්තරේ කියනවා දැන් මේ කුඩුකාරයෝ අල්ලනවා අර මේවා මැතිවරණයක් ආපුවම මේවා ඔක්කොම රූපවාහිනී ජවනිකා. මොකද දැන් මෙහිමයි ජනාධිපතිතුමා පත් වෙලා මාස 8ක් වෙනවා. එතකොට ජනාධිපතිතුමාට මේවා තනියෙන් කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒකට ඇමති මණ්ඩලයක් ඉන්නවා. හරි. එතකොට මං කිව්වේ දැන් ජනාධිපතිතුමාට එදා තිබුණු බලයක් නැහැ. අමාත්‍යාංශය එතුමාට තියාගන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට ජනාධිපතිතුමාගේ බලය ක්‍රියාත්මක කරන්නේ ඇමතිතුමා. හරි. එතකොට ඒ ඇමතිවරු තමයි මේ පාර දැන් මේ අද අසාර්ථක වෙලා ඉන්න ආණ්ඩුවේ ඇමතිවරු ඡන්දෙ ඉල්ලනවා. හරි. දැන් මෙතනින් පෙන්නුවට ඇමතිවරු අපිට ඉන්නේ ඉතාමත්ම අඩු සංඛ්‍යාවක් කියලා ඉවර වෙලා. නමුත් රාජ්‍ය ඇමතිවරු කියලා තව 45 50ක් දාලා තියෙනවා. ඒතකොට විශාල ප්‍රමාණයක් ඉන්න ඇමතිවරු. හරි. ඒතකොට ඒ විදිහට ගත්තම දැන් මේ විශාල වියදමක් විශාල විදියට ආණ්ඩුවක් ඒක පවත්වන යන ගමන් හරි. ඒතර මේ අසාර්ථක වුණ පුද්ගලයෝ තමයි අද මේ අපිට දෙන්න 3/2 බලයක් කියලා කියන්නේ. අද මේ එකක්වත් නෙවෙයි ප්‍රශ්නේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථිකේ. හරි. දැන් මට ඊළඟ විනාඩි 5ේදී මම ඒ පිළිබඳව මම කතා කරන්නම්. මොකද අද මේ පාස්කු ප්‍රහාරය හරි මේවා ඔක්කොම ගිහපු ඒවා MCC ගිවිසුම දැන් MCC ගිවිසුම ඉරලා දානවා කියලානේ 169ක් ජනතාවගෙන් ඡන්ද ගත්තේ. මෙහෙම කොරිඩෝ එකක්ම ඇමරිකාවට දෙනවා. මේකේ ගත්තොත් එහෙම ශ්‍රීමා බෝධිඥාන්සේ හිටන් ඇමරිකාවට යනවා. හරි. මේක අවසාන අවස්ථාව. ඒතර මේ වගේ දේවල් කිව්වා. හරි. ඒතර මෙහිම කියලා ඉවර වෙලා දැන් බලය අරගත්තා. දැන් බලය අරගත්තට පස්සේ ආයිත් මේක වමාර ගහන්න දෙයක් නැහැනේ. හරි. දැන් ආණ්ඩුව මේගොල්ලන්ගේ. හරි. ජනාධිපතිතුමත් ඉන්නවා, අගමැතිතුමත් ඉන්නවා, ඇමති මණ්ඩලයකුත් තියෙනවා, බාරකාර වුණත්. එතකොට දැන් ඒ උදවියට දැන් ඔය MCC ගිවිසුම ඉරලා විසිකලා දාන්න පුළුවන්. ආයි ඕක ගැන ආයි තව බලන්න දෙයක් නැහැනේ. MCC ගිවිසුම ඉරලා විසිකලා දාන්න පුළුවන්. මේක කියන්නකෝ ජනතාවට අපි මේ MCC ගිවිසුම ඉරලා විසික් කරා. හරි. මේක ඉවරයි. කතන්දරේ ඉවරයි. බලේ ඒගොල්ලන්ටනේ. ආයි පාරක් ඕකේ වෙනම කොමිටි දාන්නයි මේක කරන්නයි ඡන්දෙන් පස්සේ හරි. ඡන්දෙන් පස්සේ ඕක අස්සම් කරනවා. බලන්නකෝ අස්සම් කළා නැහැනේ දැන්. ඇමරිකන් එම්බසිට කියලා තියෙනවානේ මේක මේ අස්සම් කළා නැහැ කියලා. හරි. ඒතකොට අස්සම් කරන්නේ සතෙක්වත් දෙන්නේ නැහැ කියලා තියෙනවානේ. අපි ඊළඟ වටේදී වඩාත් හොඳින් මේ පිළිබඳව කතා බහ කරමු. අපිට දෙවන වටේ නිමා කරන්නට අවස්ථාව ලැබෙනවා. අදලවත මැතිතුමන්ට අපි ආරාධනා කරමු තුන්වන වටේ ආරම්භ කරන්න. දැන් පහුගිය ජනාධිපතිවරණ වේදිකාව තුර දැඩිසේ කතා කරපු මාතෘකාවක් බවට පත් වුණ MCC ගිවිසුම. ජනාධිපතිවරණ වේදිකාව තුර කතා කරන්නේ ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කළ සැනින් MCC ගිවිසුම ඉරාට දමන තැනට. නමුත් දැන් සිද්ධ වෙමින් යන්නේ ඒක වෙනත් විදිහකට. ෆියල් මා පිළිතුරු දෙන ගමන්ම මම ප්‍රවිෂ්ඨ වෙන්නම්. මා බුද්ධික මහත්මයාට කිව්වේ දැන් බුද්ධි මහත්තයා කිව්වේ මේ රටේ ජනාධිපති අගමැති අතර මේ ප්‍රශ්නයක් තියෙනවා කියන කාරණේ තමයි මේගේ අවශ්‍යතාවය මතු කරන්නේ. දැන් මේ කියන්නේ මේ ජනාධිපතිත් එක්ක වැඩ කරන්න පුළුවන් හොඳම කෙනා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා. එතකොට මම සාමාන්‍යයෙන් එහෙම බාධා කිරීම වලට මම කැමති නැති මිනිස්සෙක්. මාත් බාධා කරන්නේ නැහැ. ඉතින් මම කැමති කට්ටිය සිළුම් දෙනාම සම්මුතියකට ආපු එකට අපි බාධා කරන්නේ නැහැ කියන කාරණේ. නමුත් මට ආපු නිර්ව්‍යාජ ප්‍රශ්නයක් තමයි මම අහන්න උත්සාහ කරේ. මොකද මෙතුමා උත්සාහ කරේ මේ සාකච්ඡාව තුළ ජනතාවට දෙන්න ගෝඨාභය මහත්මයායි මහින්ද මහත්මයා අතර ප්‍රශ්නයක් තියෙනවා කාරණේ. මොකද මේ දේශපාලන ව්‍යාපාරය පුරාවම විපක්ෂය උත්සාහ කරන්නේ මේ කාරණේ මතු කරලා අපි තමයි ගෝඨාභය මහත්තයත් එක්ක හොඳටම යාවෙන්නේ කියන කාරණේ තුල සජිත් ප්‍රේමදාස මහත්තයා බලයට එන්න තමයි උත්සාහ කරන්නේ. ඇත්තටම ඒක හිතලුවක් විතරයි. මොකද ජනාධිපතිවරණය තුල විරුද්ධ පාක්ෂිකයන් වශයෙන් තරම් කරලා දැන් මම තමයි අගමැති වෙන්නේ ගෝඨාභය මහත්තයත් එක්ක යාවෙන්නේ කියන කාරණේ වගේ කාරණය ඒක වැරදි කාරණයක්. ඉතින් පැහැදිලිවම දැන් මේ කාරණාත් එක්ක කතා කරනකොට මට තව කාරණයක් කියනවා මේ අධිකරණය සම්බන්ධ කියපු කාරණේ. මොකද මෙතුමා කිව්ව නිවැරදි. මම අධිකරණය සම්බන්ධයෙන් පහුගිය කාලේ පුරාවටම වෙච්ච මැදිහත් වීම නිසා මට පොතක් ලියන්න පුළුවන් අත්දැකීම් තියෙනවා.
ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවක මම ඒ උත්තරයක් උත් වැරදි. මොකද එදා යහපාලන ආණ්ඩුව හොරු අල්ලන්න එනවා කියලා කරේ හොරු අල්ලපු එක නෙමෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුතු දෙන්නව 3 පාරක් රිමාන්ඩ් කරනකොට මම එතන හිටියා. එතුමාගේ බිරිඳ ප්‍රකාශ කරනකොට මම එතන හිටියා. එතකොට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු අති බහුතරයක් රිමාන්ඩ් කරද්දි මම මෙතන හිටියා. මෙතුමා විමල් විරවංශ මහත්මයා, ගම්මන්පිල මහත්මයා ඒ සියලුම දෙනා. සමහර අවස්ථාවල සමහර අපේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ බල්ලන්ගේ ගෙවල්ල බල්ලන්ගේ පූසන් විතරයි ප්‍රකාශ ගත්තේ නැත්තේ. එතකොට ඒ තීන්දුව తీරන ගහන නඩු සමහර අපි දැක්කනේ වීඩියෝ පටවල කොහොමද නඩුකාරවරුන් එක්ක කොහොමද මේ අය තිබ්බ සම්බන්ධය කියලා. ඒ හැම වෙලාවෙම ඉල්ලුව වෙන මොකක්වත් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් මේ දේශපාලනයෙන් විශ්‍රාම ගන්න කියන කාරණා තමයි ඉල්ලුවේ. ඉතින් මේ එවැනි යාන්ත්‍රණයකුයි අද තියෙන යාන්ත්‍රණය හාත්පසින් වෙනස්. එතකොට අද රිෂාඩ් බදුරුදීන් මහත්තයාට අද ඇති වෙලා තියෙන අවංක බියක් මේ පරීක්ෂණ හරියට කරනවා. ඒ නිසා යම් ආකාරයෙන් මාව අත්අඩංගු ගන්න පුළුවන් වගේ හැඟීමක් අද ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි උපරිමාධිකරණයට ගිහිල්ලා මාව අත්අඩංගු ගන්න එපා කියලා කාරණා ඉල්ලන තත්ත්වයට අද නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව කිසිම දැන් මූලිකව අපිට තිබ්බ විවේචනය තමයි ජනතාවගෙන් ඇයි මේ අත්අඩංගු ගන්න විපක්ෂයේ මන්ත්‍රීවරු මෙතන ඉක්මනට අපගන්නේ කියලා. මොකද අපි ආණ්ඩුවක් හැටියට කිසිම වෙලාවක අධිකරණ අතපෙව්වේ නැහැ. ඉතින් ඒක තමයි අද මේ සිදුවීම යන්නේ. ඒක කඩිමුඩියේ දැන් මෙතුමා කියන වගේ මේ කඩිමුඩියේ පාස්කු ප්‍රහාරය හෝ කඩිමුඩියේ මහ බැංකුව බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් පුද්ගලයෝ රිමාන්ඩ් කරන්න හැකියාවක් නැහැ. ඒ නියමිත ආකාරයට නීතිය නිසි ක්‍රියාදාමය තුළ සිද්ධ වෙනවා. අද මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන උත්ප්‍රකාශ ගන්න තත්ත්ව නිර්මාණය වෙලා තියෙනවා. ඒකම දැන් 2015 මෙතුමාලා තමයි ඡන්දෙ දීලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව හොඳයි කියලා පත් කරගත්තේ. එදා 2015 එතුමා කරපු ක්‍රියා සම්බන්ධයෙන් එතුමා වා කියන්න ඕනේ ඒ කාලේ ඉඳලම. දැන් අදටත් එතුමා සන්දානගත වීමත් තුළ අපිත් එක්ක ඉන්නවා. ජනතාව තීරණය කරා එතුමා තවදුරටත් පාර්ලිමේන්තුවේ එන්න ඕනද නැද්ද කියලා. මොකද සන්දානයක් වශයෙන් අපි එකතු වෙලා ඒ තිබ්බ වචන තමයි මේ තියලා තියෙන්නේ. එහෙම නැතු අපේ සමාජිකෙක් නෙමෙයි. එතුමාට ඡන්ද දුන්නේ අපි නෙමෙයි මෙතුමාලා. අපි ඡන්ද දුන්නේ මෙතුමාලා තමයි එතුමා හොඳයි කියලා පත් කරගත්තේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ ඒ කාරණා සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ මේ ඒ දේවල් ජනතාව තීරණය කරා. ඒකම බහපු කාරණේ බැලුවාම දැන් MCC ගිවිසුම සම්බන්ධයෙන් අපි රටක් හැටියට අපි පැහැදිලිවම අපි කිසිම වෙලාවක කියලා එය අත්සන් කරනවා කියන කාරණය. අද පහුගිය කාලේ පුරාවටම අපි ඒ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බලන්න කමිටුවක් පත් කරලා ඒ වාර්තා ඇවිල්ලා තිනවා. අද දැන් මොකද කරන්නේ? අපි නෙමෙයි මේ රඟන්නේ. අද රඟන්නේ විපක්ෂය. දැන් විපක්ෂ ජනතාවට කියනවා මේ අපි මේව අත්සන් කරන්න යනවා කියලා. මං අහන්නේ කවද්ද ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා මහින්ද රාජපක්ෂ මහත්තයලා ඉන්න තැනක කවද්ද මේ රටට අගතිදායී ගිවිසුම් අත්සන් කරේ? මේ රටට අවුරුදු 30ක අවසන් කරන්න බැරි යුද්ධය අවසන් කරලා මේ රටේ ඒකීයභාවය සම්බන්ධයෙන් තීන්දුව తీරන අරගෙන වැඩ කරන ස්වරූපයක් තියෙන. අනිත් කාරණය තමයි මේ මෙතුමලා ආණ්ඩුව මෙතුමලාගේ කාලේ තමයි වැඩිපුර පාතාලේ සක්‍රිය වුණේ. පාතාලේ සක්‍රිය වෙලා 5-6 එක තැන වැරුණේ. අර කළුතර ඉඳලා බන්ධනාගාර බස් එක කී දෙනෙක් මිය ගියාද? සම්පූර්ණ බන්ධනාගාර රැඳවියොත් එක මිය ගියේ. දැන් අද මේ ආණ්ඩුව පත් වෙලා කොහෙද පාතාලේ මිනිමරම සිද්ධ වෙලා තින්නේ? අද පේන්න තියෙන්නේ පාතාලේ තම සක්‍රිය ලෙස මර්ධනය කරන ස්වරූපයක්. අද පාතාලේ සතු වෙලා තියෙන අවියායුධ හොයා ගන්නවා. ඒ අදාළ පරීක්ෂණ කරගෙන යනවා. අද පහුගිය කාලේ මන්ත්‍ර විචාරණ කවුරු හරි නිලධාරියෙක් සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ අය සම්බන්ධයෙන් හොයා ගන්නවා. ඒක සාධනීය පියවරක්. ජනතාව අනුමත කරන දෙයක්. ඒක මේ අපේ ආණ්ඩුව තුල ආණ්ඩුව කාලේ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. මම පැහැදිලිව කියන්න පුළුවන් මේ ආණ්ඩුව තුල පැහැදිලිවම රාජ්‍ය ආරක්ෂාවට මුල් තැන දීලා තිනවා. ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් මුල් තැන දීලා තිනවා. අද වෙනකොට ජනතාව තේරුම් අරන් තියෙනවා මේ ආණ්ඩුව තමත් සඵල ආණ්ඩුවක් කියන කාරණේ. ඉතින් ඒක තමයි පැහැදිලි වෙනවා මේ ආණ්ඩුව මේ මැතිවරණයට ගියාම. මොකද මැතිවරණයට යන්න මේ විපක්ෂ කණ්ඩායම් මැතිවරණයට ගෙනියන්න මොන තරම් අමාරු වුණාද? අපි මැදිහත් වෙලා යන්තම් මේ නඩු දාගෙන මේක ගෙනාවේ නැත්නම් කොහොම හරි මේ උත්සාහ කරේ මේ මැතිවරණයේ දිනනියක් නැතුව කල් දාගන්න කොරෝනාව සංගතේ අපි අවසන් කරමු. ගැන කියලා. විශේෂයෙන්ම මෙතුමන්ලා මතු කරන පොදු කාරණාව බවට පත් වෙලා තියෙනවා. දැන් පරිදි ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න සියල්ලත් මේ අතහැරලා යනවා නෙමෙයි. නමුත් කේන්ද්‍රීය ප්‍රශ්නය බවට පත් වෙලා තිබුණේ කොරෝනා වසංගතය අපි මර්ධනය කරගැනීම. ඒ කේන්ද්‍රීය ගැටලුවට පිළිතුරු ඉතාමත් සාර්ථකව දීලා කියන කාරණාව. කොරෝනා ගැටලුව මේ ලඝු කරන්නේ කොරෝනා රෝගීන් නිවාවීම හෝ රෝගී පැතිරීම වැළැක්වීම කියලා කවුරු හරි කියනවා නම් එක්කෝ මේ පිළිබඳ ගැඹුරු සවිඥානිකත්වයක් නැති කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සිතාමතාම මේ සමස්ත කාර්යය
එක අංශයකට ලඝු කිරීම වෙන්න ඕනේ. කොරෝනා ගැටලුව ගත්තම ඒකේ කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන අංශ තියෙනවා. ඒතකොට කොරෝනා ගැටලුව කියන්නේ දැන් රෝගීන් නැතිවීම කියලා කියන්නෙම ඒක හරි ප්‍රාථමික උත්තරයක්. ඒක මොකද කොරෝනා ජාත්‍යන්තර ව්‍යසනය තුල කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන අභියෝග තියෙනවා. ඒ වගේම ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන අභියෝග තියෙනවා. ඒතකොට මේ අභියෝගයන් සියල්ල අපි සලකන්න ඕනේ. ඒ වගේම තමයි අර කෙටි කාලීන, මධ්‍ය කාලීන, දිගු කාලීන ප්‍රවේශයන් අර ඒ අභියෝගයන්ට පිළිතුරු දෙන්නත් ඕනේ. එහෙම නැතුව කොරෝනා කියන්නේ දවසින් දවස සමස්ත රෝගීන් සංඛ්‍යාව මෙච්චරයි, ඒකෙන් සුව වෙලා ගෙදර ගියපු සංඛ්‍යාව මෙච්චරයි, මිය ගියපු සංඛ්‍යාව මෙච්චරයි, පැතිරෙන්නේ නැති වෙන්න මේ తాවකාලිකව ස්වයං නිරෝධායනය හෝ පූර්ණ නිරෝධායනය හෝ මේ ලොක් කරපු ගම්මාන මෙච්චරයි කියන එක නෙවෙයි. ඒක ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ විසින් කරපු සහ කරගෙන යන දෙයක්. කොරෝනා ව්‍යසනයට සාර්ථකව මුහුණ දුන්නාය කියලා අපි කියන්න ඕන. කොරෝනා ව්‍යසනයෙන් පස්සේ තව අවුරුදු අඩුම ගානේ 2ක් හෝ 3ක් අනාගතයට අපි ගන්නා ක්‍රියාමාර්ග. එහෙම නැත්නම් දැන් ගම් වතුරෙන් පස්සේ කවුරු හරි කියනවා නම් ගම් වතුර බැහැගෙන ගියා. ගෙවල් ටික හොදලා දැම්මා. ගෙවල් වල පුපුරුතෙන් වලට පැලස්තර දැම්මා නැත්නම් ඒවට වන්දියක් දුන්නා කියලා ඒක නෙවෙයි. සුනාමියකින් පස්සේ ගෙවල් ටික හැදුවා. මුහුද වෙරළේ ඉඳලා මීටර 100ක් එහාට ඉදිකිරීම නැතුව කියන එක විතරක් නෙවෙයි. මේ වගේ ජාතික ව්‍යසනයකින් හෝ ජාත්‍යන්තර ව්‍යසනකින් පස්සේ ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලන අභියෝගයන්ට විසඳුම් ලබා දීම කියන එකත් මේ සන්දර්භය තුලම තියෙනවා. නිසා මේ එක කොටසක් අල්ලගෙන ඒ කොටසට සාර්ථකව පිළිතුරු දුන්නාය කියන එක තුල මේ ඒ ප්‍රශ්නය යට ගැසීමක් එක්කෝ සිතාමතා වෙන පැත්තකට යොමු කිරීම. ඒ නිසා මම නම් විශ්වාස කරන්නේ මේ මැතිවරණය කල් දාගන්න මම දන්නේ අපිට නම් කිසි වුමනාවක් තිබුණේ නැහැ. හැබැයි ඡන්දයකට වඩා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම, ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැනීම, ජනතාව මුණ දෙන සමාජ සංස්කෘතික අනිකුත් දේශපාලන ප්‍රශ්න වලට විසඳුම් හේම කියන කාරණේ ඕ. ඒකට දැන් මැතිවරණ කොමිසම අතේ තමයි තියෙන්නේ. දැන් කවුරු කෙනෙක් කියනවා නම් මැතිවරණ කල් දැමීම විපක්ෂයේ විසින් කරාය කියලා මම හිතන්නේ ඒක තරම් නරක කාරණයක් වෙන්නේ නැහැ. මේක මම දැකලා තියෙනවා මේ මෑතකදී රැල්ලක් විදියට රජයේ දේශපාලකයෝ මතු කරනවා. ඉතින් මට නම් පේන්නේ ඒ තුලින් උත්සාහ කරන්නේ ඉතා තදින් මැතිවරණ නීති ක්‍රියාත්මක කරන මැතිවරණ කොමිසම බියවැද්දීම සඳහා චේතනාන්විතව ගන්න ක්‍රියාමාර්ගයක්ද කියලා. මොකද දැන් ඒක පෞද්ගලික මාස කීපෙම මාධ්‍යවල ප්‍රවෘත්ති අපි ගවේෂණාත්මකව සහ විශ්ලේෂණාත්මකව බැලුවොත් ඒ තුලින් පේනවා මැතිවරණ කොමිසම අවිපත් කරපු මැතිවරණ කොමිසමක් නෙමෙයි. මැතිවරණ කොමිසම මේ සියලු දෙනා එකතු වෙලා ව්‍යවස්ථාදායක සභාව හරහාපත් කරපු ක්‍රමවේදයක් ඔස්සේ සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් කවුරු හරි කියනවා නම් ඒක එහෙම නෙවෙයි කියලා. ඉතින් ඒකට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ කොමසාරිස්වරු උත්තර දෙන්න ඕන. ඒකට අපි උත්තර දීලා තේරුමක් නැහැ. හැබැයි කවර හෝ කොමිසමක ඒ කොමසාරිස්වරු හෝ සභාපතිවරයා හෝ ඔවුන්ගේ රාජකාරියට බාධා වෙන විදියට කටයුතු කරනවායි කියන්නේ එහෙම නැත්නම් ඔවුන්ව යම්කිසි මට්ටමකින් ඔවුන්ට බාධාවක් හෝ ඔවුන්ට යම්කිසි බියක් ඇති වෙන විදියට කටයුතු කරනවායි කියන්නේ ඒක යුතු නෑ. ඒතකොට මොකද අපි මේ කොමිෂන් සභාව ඇති කරන්නේ මේ කවුරුත් මෙතන අපි සියලු දෙනා දන්නවා ඒක ඇඟේ ගායකට වෙන දෙයක් නෙවෙයි. ලෝකයේ තුලත් ලංකාව තුලත් වෙන දෙයක්. හැබැයි කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමේදී කොමිෂන් සභාව නිලධාරීවාදයට යට වෙනවනේ. ඒ කොමිෂන් සභාව තුල යම්කිසි මට්ටමක අයුතු විදියට බලය පාවිච්චි කරනවා නම් ඒකට ඒ කොමිෂන් සභාව පත් කිරීමට දාලා පනත් තුලම ගත යුතු ක්‍රියාමාර්ග තියෙනවා. ඒ ක්‍රියාමාර්ග මදි කියලා හිතනවා නම් අපි තමු පසුගාමී දේශපාලනය ක්‍රියාත්මක වෙන රටක හැම වංශයක්ම පසුගාමී. මම ඒකෙන් බැහැර වෙන්නේ නැහැ. ඒක යථාර්ථය. ඒ පසුගාමීත්වය තුළ මේ කවුරු හරි ඒ කොමිෂන් සභාව වලින් අපි කියමුකෝ යම්කිසි මට්ටමකින් පසුගාමී තීන්දුව ගන්නවා නම් ඒකට පවතින නීති මදි නම් ඒක වෙනම කතාවක්. ඒක මේ මොහොතේ අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ නේ. පාර්ලිමේන්තුව විසවල තියෙනවා. සහ පාර්ලිමේන්තුව
ඔය ආපහු රැස් වුණාට පස්සේ ඒකට අදාළ සංශෝධන කෙටුම්පතක් ගෙනල්ලා ඒක සම්මත කරගන්නවා මිසක් මේ අර කොමිෂන් සභාවලට බැන වැදිලා මේ කොමිෂන් සභාවල කොමසාරිස් වලට බැන වැදිලා කොමිෂන් සභා බීතියටපත් කිරීම යුතු නැහැ කියන එකයි මම විශ්වාස කරන්නේ. මුසාවිල් මැතිතුමනි දැන් අපි බුද්ධික පත්තරන මැතිතුමන් අවසන් කරන තැනින් ඉදිරියට යමු. විශේෂයෙන්ම අපි දැක්කත් පොදු කාරණාවක් තමයි පහුගිය කාලවකවානුව තුළ විශේෂයෙන් රජයේ පාර්ශවය තුළින් මැතිවරණ කොමිසමට දිගින් දිගට දැඩි විවේචන එල්ල වෙනවා. සංවිධානාත්මකව ඒ විවේචන ඉදිරියට යනවා. මේක ඔවුන්ව කිසියම් ආකාරයක බියවැද්දීමේ උපක්‍රමයක්ද? පළවෙනි දේ මම කියන්න ඕනේ ඔබ පාවිච්චි කරපු වචනය සංවිධානාත්මකව මැතිවරණ කොමිසමට ප්‍රහාර එල්ල කරා කියන එක. ඒක සම්පූර්ණ අසත්‍යයක්. එහෙම කිසිම සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල කළේ නැහැ. එක. දෙක තමයි ඔය කොමිසම් පරම පූජනීය අත තියන්න බැරි වචනයක්වත් විවේචනය කරන්න බැරි ඒවා නෙවෙයිද? මොකක් හරි මේ ඉහළම මේ දේවස්ථාන පූජනීය එකක්ද? ඉතින් ඒ හින්දා ඒ කොමිසමට විරුද්ධව යම් අදහසක් අපිට තියෙනවා නම් අපිට අයිතියක් තියෙන එක කියන්න. ඒ නිසා මම නම් කියන්නේ අදත් මොන හරි ප්‍රශ්නයක් තිබ්බනම් අපිට මෙතන කියන්න ඕන නම් කියන්න ඕනේ ඒක. ඒවා එහෙම පරම පූජනීය මේ ඒවට මේ අත තියන්න බෑ කියලා කාටවත් එහෙම කියන්න බෑ. ඊළඟට තුන්වෙනි එක තමයි ඒවා ස්වාධීනද? අර දිල්රුක්සි නෝනා හිටපු කොමිසම අල්ලාස් කොමිසමේ රංජන් මහත්තයාගේ මේ කට්ටියට හොඳ ලකුණ හම්බෙලා තියෙන ටෙලිෆෝන් එක. මොකද රංජන් මහත්තයාගෙන් තමයි මම හිතන්නේ ඒක අරන් තියෙන්නේ. ඒ ලකුණේ ඒ ටෙලිෆෝන් හඬපටවල අපි දැක්කනේ. දිල්රුක්සි මහත්මිය කොයිතරම් ස්වාධීනද කියලා. අර නිස්සංග සේනාධිපති මහත්තයත් එක්ක කතා කරපු හඬපටවල කොහොමද ස්වාධීන? ස්වාධීන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්ලියෝ ඔය. ඊට පස්සේ අර හූල් මහත්තයා මාර ස්වාධීනයිනේ. එතකොට ඒ ඔක්කොම හූල්ට ෆෙඩරල් ඉල්ලන්නත් පුළුවන්. හූල්ට පොට්ටුවට ඡන්දෙ දෙන්න එපා කියලා කියන්නත් පුළුවන්. අපි පරම පූජනීය කොමිසමට අතවත් තියන්නේ අපෝ අපි ඒ ගැන වචනයක්වත් කියන්නේ. ඒවා මාර ස්වාධීනයි. ඒ බොරු ස්වාධීන කතා වැඩක් නැහැ. ඕකේ ඉන්න ඔක්කොම යම් කිසි පාර්ශවයකට සේවය කරන අය. එතන එහෙම ස්වාධීනකමක් පේන්නේ නැහැ. ඒ පේන්නේ නැති එක මේකට පුරවැසියෙක් වශයෙන් ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. මම දේශපාලකෙක් වෙන්න පුළුවන්. එහෙම නොවන කෙනෙක් වෙන්න පුළුවන්. මේකට ඡන්දදායකයෙක් නම් පුරවැසියෙක් නම් ඔහුට අයිතියක් තියෙනවා වැරදි දෙයට වැරදි කියන්නේ. ඒ නිසා ඒක සම්පූර්ණයෙන්ම මම පිළිගන්නේ නැහැ. ඊළඟ එක තමයි MCC. MCC ගිවිසුම දැන් මෙතුමා කිව්වා ඉරලා දාන්න ඕනේ කියලා. අපි රාජතාන්ත්‍රිකව ඉරලා දාලා තියෙන්නේ. මෙතුමල්ලා මේ මූලික ගිවිසුම් දෙකක් අත්සන් කළා රටටත් හොරෙන්. ඒ ගිවිසුම් දෙක ඒ කාලේ අරලියගහ මන්දිරය ඇස්සේ රැට හිටපු අනුර දිසානායක ඒක දැනගෙන ඉඳලා එළියට ඇවිල්ලා කිව්වේ නෑ දැන් කෑ ගැහුවට. මෙතුමල්ලාගේ 103 ගෝලයා. එතකොට ඒ MCC ගිවිසුමේ මූලික ගිවිසුම් ඔක්කොම අත්සන් කරායින් පස්සේ ඇමරිකා තානාපති කාර්යාලය ළඟට ගිහලා මෙහෙම කොලේ ඉරලා දාපුවාම දයාගමගේ මහත්තයා කියන විදිහට හරි බඩු හරි ගිවිසුම ඉවරයි. ඒකට රාජතාන්ත්‍රික විදියට මට තප්පරයක් දෙන්න. ඉරලා දානවා තමයි. ඉරලා දාපු විදිය මේ කියන්නේ යන්නේ. ඉරලා දාපු විදිය මේ කියන්නේ යන්නේ පොඩ්ඩ අහගන්න. රාජතාන්ත්‍රික විදියට ඉරලා දැමීම කොහොමද? ඒකට පත් කරා අපි කමිටුවක්. ඒ කමිටුවට ඉතාම ස්වාධීනව තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න. සමා වෙන්න පුංචි අතුරු කාරණාවකට දැන් ඒ කොමිසම මතු කරන කන් ඇත්තටම දැනන් හිටියේ නැද්ද මේ ගිවිසුමේ මූලික කාරණාවන් ටික මෙහෙම සිද්ධ වෙලා තියෙනවයි කියලා? මම නම් පෞද්ගලිකව දැනගෙන හිටියේ නෑ. එතකොට හැබැයි ගිවිසුම යම් දුරක් ඉදිරියට ගිහිල්ලා මෙතුමන්ලා අරලියගහ මන්දිරයේ කාර්යාලයක් දාලා කියලා අපි දැනගෙන හිටියා. චම්පිකරණවක ඇමතුමා සෙත්සිරිපායේ කාර්යාලයක් ඇරලා තිබ්බා. ඒකට නමුත් ඒ කාර්යාලය ක්‍රියාත්මක වුණේ නෑ. මේ MCC ගිවිසුම සාධාරණීකරණය කරලා ඔහු හැම වෙලෙම කතා කරා පමණක් නෙවෙයි ඔහු ඒ සඳහා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමට සෙත්සිරිපායේ ගොඩනැගිල්ලේ කාර්යාලයක් දාලා තිබ්බා. දැන් මේ රාජතාන්ත්‍රික ඉරා දැමීම කොහොමද? මෙහෙම ඉරලා දාපමණින් ඒක ලෝකෙ පිළිගන්නේ නැහැ. මේකේ තියෙන ඇත්ත එලි කරන්න ඕනේ. එතකොට මේ කොමිසම ඒ ඊටාම ස්වාධීනව ඒ කට්ටිය සොයලා බල අනේ මහත්තයෝ මේ කියන්න දෙන්න මම බාධා කරේ නෑ. වතු කරන් දෙව ඔබතුමාට මම අද වෙලාවක් දෙනවා. ඔබතුමාට මුසාමින් මේ මහත්තයාට මම කියන්න කැමතියි. දැන් මේක ඉරලා දානවයි කියලා කිව්වේ අපි නෙවෙයි. ඒක තමයි කියපු කට්ටියගෙම තමයි ප්‍රශ්නේ පැහැදිලි. ඒක තමයි අපි මේ කියන්නේ ඉරලා දානවා කියලා. තමයි කිව්වේ. ඉරලා දාපු විදිය මේ කියන්නේ පොඩ්ඩක් අහගෙන ඉඳලා ප්‍රශ්නේ අහන්නකෝ. මම ඉරලා දානවයි කිව්වයි කියලා කියන්න එපා. ඒකයි මං කියන්නේ. ඔබතුමායි ප්‍රශ්නේ අවසන් වෙලා. ඔබතුමායි ප්‍රශ්නේ අවසන් මට පුළුවන් කතා කරන්න. එතකොට දැන් කොහොමද මෙතුමා කිය විදිහට මෙහෙම ඉරලා දාන්න බෑ. අපිට පුළුවන් ඉරලා දැමීමේ ක්‍රමය තමයි රාජතාන්ත්‍රික ක්‍රමයට අපි මේක ඉරලා දැම්මා. හරි? මේක ඉරලා දැම්මා. කොහොමද? සම්පූර්ණ මේ ගිවිසුමේ තියෙන දේවල් ටික හෙළිදරව් වුණා. මෙතුමල්ලා හැංගි හොරා අත්සන් කරපුවා හෙළිදරව් වුණා.
ඒ කාලේ අනුර දිසානායකලා ඔය අද කෑ ගන්න හැම කෙනෙක්ම කට වහගෙන හිටියා. හරි ඉඩම් පනත් ගෙනාවා පාර්ලිමේන්තුවට මෙතුමන්ලා. ඒක මේ අපේ මෙතුමන්ලා ගිහිල්ලා උසාවියේ ඉදිරි අධිකරණයේ ඉදිරියේ ඒක අධිකරණේ මම හිතන්නේ පරාජයටපත් වුණා. හරි එහෙම තමයි ඒක නැවතුනේ. අධිකරණ තීන්දුවකින් නැවතුනේ. නැත්තම් තමුන්නාන්සලගේ ආණ්ඩුව මේක අත්සන් කරන වික්‍රමසිංහ මහත්තයයි සජිත් ප්‍රේමදාස මහත්තයයි චම්පිකයි අනුර දිසානායකයි ඔක්කොම හිටපු ආණ්ඩුවේ. හරි අද මේ දේශප්‍රේමී වගේ කෑ ගහන්න යන MCC ගැන මේ ඉඩම් ටික කුණු කොල්ලට දෙන්න ගියේ. දැන් ඒ නිසා අපි රාජතාන්ත්‍රිකව මේක හෙළිදරව් කරලා අපේ ජනාධිපතිතුමා නිදහස් දින කතාව ඉතා පැහැදිලිව කිව්වා. රටට අහිත කර කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. ඒ වගේම ජනාධිපතිතුමා ඊටත් එහා ගිහිල්ලා කිව්වා අපේ රණවිරුවන්ට සහ රටේ ඒකීයත්වයට බාධා කරනවා නම් ඕනෑම සංවිධානයකින් ඉවත් වීම පිළිබඳ තීරණයක් ගන්නත් සූදානම්. ඒ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය කැබිනට් ප්‍රකාශකවරයා කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය පාර්ශවයෙන් අපි කියලා තියෙනවා මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. ඉතින් මේ කට්ටියට විකුණන්න දෙයක් නැතිකමට අර MCC එක අරගෙන කෑ ගහනවා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේ ඇමරිකානු තානාපතිනිය කියනවලු. අනේ ඇමරිකානු තානාපතිනිය ඔය කට්ටියගේ හාම්පුතා වුණාට අපිට වෙයා වැඩක් නැහැ. එයා කියන්නේ ඔයාලට වාසි කරුණු. ඔයාලට මොන හරි පාපන්දුවක් දාන්න බෝලයක් දානවා එයා. ඉතින් ඒක ඔයාලා අනුර දිසානායකයි ඔය කට්ටියයි මේ ඡන්ද කාලේ සෙල්ලම් කරගන්නවා පොඩ්ඩක්. මොකද ඔය කට්ටියට ඕනේ මේ සමහර අවශේෂ කරුණු ගැන කතා කරගෙන ඉන්න එක තමයි. MCC අද කරන දෙයක් නෙවෙයි. කරන දෙයක් නොවන හින්දා කතා කරනවා. හැබැයි කරන්න හැදුවේ ඔයාලා. අපිට ඊට වැඩිය මේ රට ගොඩනගන්න තියෙනවා. අපිට බුද්ධිමත් සංවාදයක් මේ රටේ මිනිස්සු එක්ක තියෙනවා. අපිට ඕනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගෙන් බොහොම ආදරෙන් ඉල්ලන්න. දැන් කොවිඩ් වලින් පස්සේ ඇති වෙලා තියෙන අලුත් තත්ත්වයක්. අපි කියනවා මේ රටේ නවකවාදය අපි කවුරුත් පිටු දකිමු. අලුත් සංස්කෘතියක් විශ්වවිද්‍යාල ඇතුළට ගේමු. මේ නවකවාදයේ වෙනුවට මේ රටේ අලුත් හැම පුරවැසියාට මොකද මේ රටේ විශ්වවිද්‍යාල වලින් තමයි රටේ රාජ්‍ය සේවයට සහ රටේ අනිත් වෘත්තිකයෝ බිහි වෙන්නේ. එතකොට ඒ අයට නිදහස් මනසින් මේ ලෝකෙ දිහා බලන්න පුළුවන් අලුත් ශිෂ්‍ය පරපුරක් අපි හදමු. ඒ නිසා අපි හැමෝම එකවන්න එකතු වෙලා නවකවාදයේ පරාජයට පත් කරමු. නවකවාදයේ වගේම රටේ හැම ක්ෂේත්‍රයකම අලුතින් හිතමු. ඒ අලුත් වෙන්න අපි මේ පරණ කසිකබල් දේශපාලන ගල් ගහනවා වෙනුවට අලුතින් හිතන තත්යකට මේ රටේ හැම පුරවැසියෙක්ම පත් කරමු. එහෙම වුණොත් තමයි අපට අර කියපු ඉලක්කයට යන්න පුළුවන් මේ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාව. ජනාධිපතිතුමා ආදර්ශයක් දුන්න මැතිවරණ ව්‍යාපාරේ. සෞභාග්‍යමත් ශ්‍රී ලංකාව ගොඩනගන ආකාරය. ඉතින් ඒ අනුව අපිට පුළුවන් මේ රට ගොඩනගන්න ඒ වෙනුවෙන් අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කණ්ඩායම මැදිහත් වෙනවා කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. තුන්වට තුන්වරට අවසන් අවස්ථාව දායකම්ගේ අමාත්‍යතුමනි ඔබතුමන්ට ලැබෙන්නේ විශේෂයෙන් නෝන් කියන්නේ MCC ගිවිසුමට මෙතනින් එහා ගමනක් නැහැ කියන කාරණාව. MCC ගිවිසුමට මෙතනින් එහා ගමනක් නැහැ. උන් දැන් මේක රාජතාන්ත්‍රිකව විරාද වීම සඳහා කටයුතු කරමින් ඉන්නවා කියන කාරණාව. එමුණා ඉතින් මේකෙදි මේ මැතිවරණ දවස්වල ගේන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් ඒක මෙතුමා කතා කරාට ওই ඡන්දේ ඉල්ලන කට්ටිය හිම්මෙන් කතා කරාට ඒක ජනාධිපතිතුමා කියන්නේ උනේ කොච්චර ලොකුවට දාන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමාට ලියුමක් කරියන් අරින්න විතරයි තියෙන්නේ. ඇමරිකන් එම්බසි එකට මේක මේ අපි එකඟ නැහැ. ඒක නිසා අපි මේක අත්සන් කරන්නේ නැහැ කියලා. ඉතින් ඕක උච්චර කොමිෂන් දාන්නයි අරවා කරන්නයි මේවා කරන්නයි උච්චර ලොකු කතන්දරයක් නැහැ. ඒක ජනතාවත් එක්ක ගහපු ගිවිසුම ජනාධිපතිතුමා කඩලා දාන්න ඕනේ එච්චරයි. හරි. එහෙම එකක් කරා නම් ඒක ජනාධිපතිතුමයි කරන්න ඕනේ. මේ ඉන්න කට්ටිය කියලා කතා කරලා වැඩක් නැහැනේ. දැන් අලුතෙන් හිතමු දිරියෙන් නැගිටමු. මේක තමයි මගේ තේමාව උනේ. අලුතෙන් හිතමු දිරියෙන් නැගිටමු. අවුරුදු 21ක් තිස්සේ ජනසවිය ලැබුණේ එකම කණ්ඩායමකට. එතකොට මට අර දින 52කින් පස්සේ සමෘද්ධි අමාත්‍යාංශය ලැබුණා. එතකොට මම බැලුවා ඇත්තටම මේ රටේ සමෘද්ධිය ලැබිය යුතු කට්ටිය ඔක්කොම පවුල් 8,50,000ක් තිබුණා. ඒතර ඒකේ පුරුත්තු ලයිස්තුවේ හිටපු උදවියකින් අපි ජාතිය ආගම් පක්ෂ පාට කිසි දෙයක් බැලුවේ නැහැ. ඒ ලයිස්තුවෙන් 5,25,000කට පළවෙනි අදියරේ මන් දුන්නා. ඊපස්සේ දෙවෙනි අදියරේ තව සමෘද්ධිය ලැබිලා නැති කවුරු හරි ඉන්නවා නම් ඒ කට්ටියටත් මේකට ආයුධම්පතක් ඉදිරිපත් කරන්න කියලා. මොකද අපි දන්නවා සමහර සමෘද්ධි නිලධාරීන් මේ ඒගොල්ලොත් දේශපාලනය කරන්නේ. ඒක නිසා
කෙලින්ම අධ්‍යක්ෂක ජෙනරාල්ට වන්නේ කියලා කිව්වා ආයුධම්පත. ඒතකොට එතන 3,50,000ක් තෝරගත්තා. ඒතකොට ඒ 3,50,000ට ඒක දෙන්න. මොකද අපි මුදල් වෙන් කරලා තිබ්බේ ආයෙවෙන්. ඒක දෙන්න කියලා ලෑස්ති වෙනකොට මැතිවරණ කොමසාරිස්තුමා කිව්වා මේක දෙන්න එපා නොවැම්බර් 17න් පස්සේ දෙන්න කියලා. ඉතින් ඒක මට දෙන්න හම්බුන්නේ නැහැ. අදත් අර අහිංසක 3,50,000ට සමෘද්ධිය ලැබිලා නැහැ. අපි අගෝස්තු 5 වෙනිදාන් පස්සේ ඒ 3,50,000ට මම සමෘද්ධිය ලබා දෙනවා. හැබැයි අර අවුරුදු 21ක් තිස්සේ සමෘද්ධිය එකම කණ්ඩායමකට දුන්නා වගේ. මොකද එදා එක්සත් ජාතික පක්ෂ රජයෙන් ජනසවිය තමයි ඇති කරේ. ජනසවිය ඇති කරේ අවුරුදු 2කට. එතකොට එදා ප්‍රේමදාස් ජනාධිපතිතුමා මේ රණසිංහ ප්‍රේමදාස් ජනාධිපතිතුමා ඒ ජනසවිය දුන්නට පස්සේ අවුරුදු 2කින් ඔවුන්ට රැකියාවක් ලබා දුන්නා. ජනසවියෙන් එළියට දැම්මා. නමුත් දැන් ගිය ආණ්ඩුව ගත්තොත් දැන් මේක චන්ද්‍රිකා බණ්ඩාරනායකයි මහින්ද රාජපක්ෂ මැතිතුමයි දෙගොල්ලම එකතු වෙලා ඒතර අවුරුදු 21ක් තිස්සේ. ඒතකොට මේගොල්ලන්ව මේ ජනසවියෙන් එළියට දාන්න බැරිලා තියෙනවා. ඒ කියන්නේ දුප්පත්කමින් ඒගොල්ලන්ව ඉවත් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ දුප්පතුන් හැටියටම අවුරුදු 21ක් තිස්සේ ඒ කට්ටිය තියාගෙන ඉන්නවා. ඒකටත් අමතරව ලයි ලක්ෂ 14ක් තවත් ලක්ෂ 8මාරක් මෙතන ඉන්නවා දුප්පතුන් හැටියට. ඒතර ඒ උදවියට මේ සමෘද්ධිය ලබා දෙනකොට මම ඒ උදවියට අලුතෙන් හිතමු දිරියෙන් නැගිටිමු කියලා ඒක ව්‍යාපෘති 50,000ක් මම සැලසුම් කළා. ඒකේ මම බලාපොරොත්තු වුණේ ගිය දෙසැම්බර් මාසෙ වෙනකොට කොමාරි මේකේ ව්‍යාපෘති 20,000 පටන් ගන්න. මොකද මට ඕන වුණා අවුරුදු 3ක් ඇතුළත මේ සමෘද්ධිය දෙන කට්ටියට අඩුම වශයෙන් රුපියල් 50,000 තමන්ගේ ආදායම එතනට වෙනකම් වැඩි කරලා ඒගොල්ලන් මේ සමෘද්ධියේ අයින් කරන්න. ඒ කියන්නේ අයින් වෙලා යන්න ඉඩ දෙන්න. හරි. එතකොට මේ ආකාරයට දැන් මේ දුප්පත්කම නැති කරන්න අපේ ආණ්ඩුවෙන් අපි වැඩපිළිවෙලක් ඇති කළා. හරි. ඒක තුල විශාල සංවර්ධනයක් අපිට ඉදිරියට එන්න තිබුණා මේ රටට. එතකොට මේ බොරු කියලා රවට්ටලා දැන් මේක අරගෙන හරි දැන් මේ සංවර්ධනය මොකක්වත් නැහැ. ඒතර ඇත්ත වශයෙන්ම ගත්තොත් එimhe අපි මොනවා කතා කරත් මේ රට මෙතනින් එළියට ගන්න නම් ඒකට සැලැස්මක් තියෙන්න ඕනේ. නිකන් බොරුවට කතා කරලා වැඩක් නැහැ. මාස 8ක් ගිහිල්ලා දැන් අපි ආණ්ඩුව අරගෙන ඉවර වෙලා දින 100ක් ඇතුළත එදා ඩොලර් 200ට තෙල් බැරල් එක තිබුණු ගානටම තමයි මිනිස්සුන්ගෙන් බදු වගේ මිනිස්සුන්ගෙන් අරගත්තේ. අපි ඇවිල්ලා ඒ සාහනීය ජනතාවට දුන්නා. ගෑස් වලිමුත් දුන්නා රුපියල් 1,500ක්. එහෙම දීලා දැන් ඒ ඩොලර් 60ට තියෙනකොට තෙල් බැරල් එක අද ඩොලර් 17යි. එතකොට ඒ සාහනීය ජනතාවට දුන්නද? නෑ. හරි. පරිප්පු වලිමුත් සැමන් වලිමුත් දෙනවා කිව්වා. ඒක හම්බුනේත් නෑ. දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් 22ක ගානේ වැඩි වෙලා තියෙනවා. එතකොට අර රුපියල් 5,000ක් දැන් දීලා දැන් තව රුපියල් 10,000ක් අතනින් බදු හැටියට එකතු වෙනවා. එතකොට අද වෙනකොට බිලියන 450ක් සල්ලි අච්චු ගහලා තියෙනවා. හරි. අච්චු ගාලි වල රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ. එතකොට දැන් කොච්චර දුර මේ ආණ්ඩුව මේ විදිහට යන්නද? දැන් අපි ඉතුරු කරපු ඩොලර් බිලියන 8 කියන්නේ ඩොලර් මිලියන 8,000 දැන් 6,000ට අඩු වෙලා තියෙනවා. හරි. ඒතර තව ටික දවසක් යනකොට මොකද වෙන්නේ? හරි. ඒක නිසා මේ ඇත්ත වශයෙන්ම කියනවා එක්සත් ජාතික පක්ෂයේ තමයි මේ ආර්ථිකය හදන්න පුළුවන් මිනිසු ටික ඉන්නේ. ඒතකොට එක්සත් ජාතික පක්ෂයට විතරයි මේ ආර්ථිකය ගොඩ දාන්න පුළුවන්. හරි මේකට නිකන් කතා කරාට හරියන්නේ නැහැ. මේකට කළ පුරුද්ද තියෙන්න ඕනේ, ඵල පුරුද්ද තියෙන්න ඕනේ. ඊළඟට ජාත්‍යන්තර සමනතා තියෙන්න ඕනේ. ඒ වගේම ජාත්‍යන්තර පිළිය ගන්න චරිත වෙන්න ඕනේ. ඒතර මෙන්න මේ ඔක්කොම තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට විතරයි කියලා මම කියනවා ජනතාවට. අප අද දවසේ සුලිය තුන්වන වටය නිමා කරන්නේ අපිට අවසන් වටේට ප්‍රවේශ වීමටයි ඉතිරිව තිබෙන්නේ. එතන දේශපාලන තත්ත්වය හමුවේ එළඹෙන පාර්ලිමේන්තුවේ සංයුතියේ කෙසේ වේවිද කියන කාරණාව අපි අවසන් වටේට ප්‍රවේශ වන්නේ. අපි කලින් මතක් කළා වගේම අවසන් වටය තුල විශේෂයෙන් විනාඩි 2ක කාලයක් පමණයි කතිකේකුත් ලැබෙන්නේ. ඒ නිසා අප අනිත් අයගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා බාධා කිරීම වලින් තොරව පවතුණු නැත්නම් මතුවුණු ගැටලුන්ට මතුවුණු ප්‍රශ්නයන්ට Tamanගේ පිළිතුරු ලබා දෙන්නට අවස්ථාව ලබා දෙන අතරතුරේ කතා කරපු සමස්තය
සංක්ෂිප්ත කරන්නට අවස්ථාවක් ලබා දෙමු කියා අපි දයාගමගේ අමාත්‍යතුමන්ට ආරාධනා කරනවා අවසන් වටේ ආරම්භ කරන්න. සහරාන්ගේ බෝම්බෙන් පස්සේ අපේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා. එතකොට ඇත්තටම සියලුම එම්බසීස් කිව්වා ලංකාවට ඒගොල්ලන්ගේ රටවල් වල සංචාරකයන්ට එන්න එපා කියලා. ඔක්කොම ට්‍රැවල් වෝනින්ග්ස් දුන්නා. එතකොට මේ අවස්ථාවේදී කැබිනට් ඇමතිවරු දෙන්නෙක් එක කමිටුවක් දැම්මා. 4ක් ඔක්කොම. ජෝන් අමරතුංග මැතිතුමයි මගේ මූලිකත්වයෙන්. දැන් මේ අවස්ථාවේදී ඇත්තටම අපි සංචාරක ව්‍යාපාරේ කඩාගෙන වැටෙන්නේ නැති වෙන්න. ඒ සංචාරක ඒ හෝටල් අයිතිකරෝ ඒ අනිත් අංශ හැම පැත්තක්ම අපි අරගත්තොත් හැම කෙනෙක්ගෙන්ම අපි කතා කරලා ඉවර වෙලා ඒ ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත් කරගන්නේ හැම කෙනෙක්ටම අපි සහන දුන්නා. සහන දීලා අපි ඒක යථා තත්ත්වයට පත් කරා මාස 4කින්. හරි. එතකොට ඒ වගේ දැන් අද වැටිලා තියෙන මේ ආර්ථිකය ගොඩ ගන්න. සංචාරක ව්‍යාපාර ගත්තොත් එimhe දෙසැම්බර් මාසෙ වෙනකොට මේක කොහොමරි යථා තත්ත්වයට පත් කරන්න ඕනේ. එතකොට ඒ වගේම අනිකුත් සියලු ව්‍යාපාර අපි අපනයන සම්පූර්ණයෙන්ම අපි වැඩි කරගන්න ඕනේ. මොකද මම දකිනවා මෙතනදී අපිට ඔපචුනිටි එකක් තියෙනවා කියලා. අවස්ථාවක් තියෙනවා. මොකද චීනෙන් බඩු ගන්නේ නැත්තම් සමහර රටවල්. එතකොට ඒ වුණොත් අපිට එතන වෙළඳපොළ විවෘත වෙනවා වැඩිපුර. එතකොට මේ අවස්ථාව අපි දිනා ගන්න ඕනේ. ඒකට දිනා ගන්න නම් අද වැටිලා තියෙන ව්‍යාපාරිකයන්ට උදව් කරන්න ඕනේ. නමුත් අද මිත කිව්වට බැංකුවෙන් 104 පොලියට ණයට දෙනවයි කියලා ඉවරයි. නමුත් මේ බැංකුව වලින් එහෙම ණය ගත්ත කට්ටිය මම දන්නේ කී දෙනෙක් ඉන්නවද කියලා. බැංකුවෙම දෙන්නේ නැහැ. හරි. එතකොට එහෙම කරොත් එහෙම කවදාවත් මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ජනාධිපතිතුමාට මේක තනියෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් ඇමතිවරු කණ්ඩායමක් ඉන්න ඕනේ. හරි. එතකොට දැන් මෙතනදී අපේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගත්තොත් එතන මම අර කලින් කිව්ව පළපුරුද්දක් තියෙන හැකියාවක් තියෙන සම්බන්ධකම් තියෙන ඔක්කොම තියෙන කණ්ඩායම ඉන්නේ එක්සත් ජාතික පක්ෂය තුල. ඒක නිසා මේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි කියන එක තමයි විශේෂයෙන් කියන්නේ. මොසමිල් වැත්තුමනි ඔබතුමන්ට අවස්ථාව. එකක් තමයි දැන් 107.0 ගානක ආර්ථික වර්ධනයක් තියාග බාරගත්ත රටක් 2.6ට වට්ටපු ඒ ගොඩ ගැනීම ගැන අපි මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන්න ඕනේ. ඒ වගේම අපි එකක් පිළිගන්නවා අපිට මහ බැංකු කඩන්න පළපුරුද්දකුත් නැහැ කලපුරුද්දකුත් නැහැ. ඒ නිසා ඒ අංශයෙන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්. හැබැයි මේ රටේ ග්‍රාමීය ජනතාවගේ නාඩි හඳුනන පාලනයක් හැටියට අපේ පාලනය කුෂිකර්මාන්ත ශේත්‍රයේ ඉඳන් මහා පරිමාණ කර්මාන්ත ශේත්‍රයේ දක්වාම වූ වපසරියක් ඇතුලේ මේ රට ගොඩනැගීම සඳහා පශ්චාත් කොවිඩ් රට ගොඩනැගීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් යනවා. ඒක හැම ශේත්‍රයක් තුලම ක්‍රියාත්මක වෙනවා. එපමණක් නෙවෙයි. අපි පැහැදිලිව දකිනවා දැන් දයාගමගේ මැතිතුමා මතු කර විශේෂ කාරණයක් චීනය කෙරෙහි ලෝකයේ ඇති වෙලා තියෙන ආකල්පය. ඒක බටහිර විසින් ගොඩනගපු ආකල්පයක්. ඇත්ත නිවැරදි ආකල්පය කියලා අපි පිළිගන්නේ නැහැ. නමුත් දැනට අවස්ථාවක් තිබෙනවා චීනයේ එක පැත්තකින් ඒ ආකල්පය නිසා චීනය තමන්ගේ කර්මාන්ත ලෝකේ වෙනත් රටවල් වලට යවනවා. ඒ වගේම චීනය ලෝකේ බොහොම ඉහළ කර්මාන්ත වලට යනවා. උදාහරණයක් ගත්තොත් ගුවන් යානා නිෂ්පාදනයේට ඊට පස්සේ විද්‍යුත් දුම්රිය නිෂ්පාදනයේට මේ සහ ලෝකේ දැවැන්ත නිෂ්පාදන වලට චීනය යන නිසා චීනය සතු කර්මාන්ත ලෝකයේ පරිදි අනිත් රටවල් වලට යනවා. ඒකෙන් චීනය විශේෂයෙන් කැමති මේක ලංකාව ආශ්‍රිත ප්‍රදේශ වලට ගේන්න විශේෂ හම්බන්තොට වගේ ආශ්‍රිත ප්‍රදේශ වලට. නිසා අපට අවස්ථාවක් තියෙනවා ඒ එවැනි කර්මාන්ත වලට හොඳ ඉඩ අවස්ථාවක් විවර වෙලා තියෙනවා. ලෝකේ. මොකද දැනට ගත්තොත් ලෝකේ නිෂ්පාදනයේ විශාල ප්‍රමාණයක් පංගුවක් හිමි රට. ඉතින් ඒ හින්දා ඒ තත්ත්වයේ තියෙනවා. ඒ අපේ ඉඩම් චීනට විකුණලා නෙවෙයි ඒවා අපි ආයෝජන වශයෙන් ගේන්නේ. ඉතින් ඒ නිසා එවැනි ලෝකයේ මේ කොවිඩ් තත්ත්වයේ යටතේ ලෝකයේ ඇතිවලා තියෙන අලුත් වෙනස්කම් පාවිච්චි කර ගැනීම පිළිබඳවත් අපි බොහොම හොඳට ස්කන් අරගෙන තමයි මේ ක්‍රියාවලිය දියත් කරන්නේ. ඒ වගේම ආණ්ඩුවෙන් ලබා දීපු සහන ලබා දුන්නේ නැහැ කියන එක. අපිට තිබ්බ මහ බැංකුවත් එක්ක ප්‍රශ්නයක්.
ඒක ජනාධිපතිතුමා ඊටාම මහ බැංකුව ගෙන්නලා තදින් අවවාද කරලා එතුමා නේ දැන් මෙතුමල්ලා මම දැක්ක මෙතුමල්ලා කිව්වා මේ මහ බැංකුවේ නිලධාරීන්ට මැල තර්ජන කරාලු මහ බැංකුවේ නිලධාරීන්ට මැල තර්ජන කියවන කියන්නේ මොනවද එන්න ඕනේ සුදු වෑන් එක මහ බැංකුව ඉස්සරහා නවත්තන්න ඕනේ එතකොට රාජිත සේනාරත්න මහත්තයා ගාලා ඩ්‍රයිවර්ලා දෙන්න නිලධාරීන් ඔක්කොම පටව ගන්න ඕනේ මොනරාගලට ගෙනියලා කිඹුලොන්ට අඬ ගහලා දෙන්න ඕනේ මහ බැංකු නිලධාරීන්. එහෙමනේ මේ කට්ටිය තර්ජන කිව්වේ. එහෙම එකක් අපි කරේ නෑනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහ බැංකු නිලධාරීන්ව ගෙන්නලා එතුමා ඉතා පැහැදිලිව උපදෙස් දුන්නා, අවවාද දුන්නා. තදින් අවවාද කළා මේක ක්‍රියාත්මක කරන්න කියලා. එක නායකයෙක් වශයෙන් කරන්න ඕනේ. ඒ නිසා ඒක අපි පසුවිපරම කරමින් අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපි යනවා. ඒ නිසා අපේ ආණ්ඩුව බොහොම විනීත භාවයෙන් කටයුතු කරනවා. අපි මේ විපක්ෂයෙන් ඉල්ලන්නේ සාධනීය විවේචන දෙන්න. සාධනීය අහුුණ ගලෙන් ගහන්න එපා. අර දැක්කන 103 පැටව පැනලා එකපාරම MCC ගලක් අරගෙන ගහපුවාම ඒක ගිහිල්ලා සිරිකොතටනේ ගල වැදුනේ. අපිට නෙවෙයිනේ. හරි ඒ ගල ගිහින් වැදුනේ සිරිකොතට. එතකොට ආයේ සිරිකොතෙන් ගහපු ගල ගිහිල්ලා වැදුනේ පැලවත්තේ. 103 මූලස්ථානට. අයියේ මේ කට්ටිය හවුල් වෙලා තමයි MCC මූලික කිවිසුම අත්සන් කරලා තියෙන්නේ. එතකොට ඒ නිසා ඉතා පැහැදිලි අපි සාධනීය විවේචන බාර ගන්නවා. සාධනීය විවේචන වලට අපි සූදානම්. අපි මේ ආණ්ඩුව විතරක් රට හදන්න කියලා අපි යෝජනා කරන්නේ. අපි විපක්ෂිකුත් ඕනේ මේ රට හදන්න. විපක්ෂයේ අදහස් වලට අපි ගරු කරනවා. ඒ විතරක් නෙවෙයි මේ රට හදන්න නම් පැහැදිලිව තව එක දෙයක් වෙන්න ඕනේ. ඒක තමයි අවුරුදු 42ක් පරණ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ මේ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනේ. 19 වෙනි වතාවක් සංශෝධනය කළා ඒකත් අසාර්ථකයි. ඒ නිසා මේ ව්‍යවස්ථාව වෙනස් කරන ජනාධිපතිතුමා කිව්වා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න සූදානම් කියලා. අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා ඒ ජනාධිපතිතුමා සූදානම්ෙන් ඉන්නවා ඒක සම්මත කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් 3/2 බලයක් සහිතව අපට ලබා දෙන්න. අපි මේ රට ඉතාම හොඳින් මේ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් මේ රටට ගැළපෙන ආර්ථිකයක් මේ රටට ගැළපෙන සමාජ ක්‍රමයක් මේ රටට ගැළපෙන ජීවන විලාසිතාවක් හදාගෙන අපි අපේ රට සුරකිමු. ඒ සඳහා මේ රටේ ජනතාවට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. පුදුකවතුන් ඉතා පැහැදිලිව මේ මොහොතේ රට බලාපොරොත්තු වෙන්නේ එකක් පශ්චාත් කොරෝනා වැඩපිළිවෙල. එය හුදෙක් රෝගය වළක්වා ගැනීම එහෙම නැත්නම් රෝග නිවාරණය ඒ වගේම ඒ කාරණා වලින් එහා ගියපු ගැඹුරු ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලන වෙනස්කම් සහ ඇති වී තිබෙන අභියෝගයන්ට පිළියම් හොයන වැඩපිළිවෙල. දැන් මම කලිනුත් කිව්ව පුණා රජය ආරක්ෂක සහ සෞඛ්‍යාංශ යොදලා කොරෝනා රෝගය පැතිරීම සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව සතුටු වුණාට කොරෝනා සම්බන්ධයෙන් බැඳුණු සමස්ත කාරණා පිළිබඳව අපිට වෙන සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ කියලා. ඒ නිසා අනේම ගැඹුරු වැඩපිළිවෙලක අවශ්‍යතාවය අංක 1. අංක 2 ආණ්ඩුකරණයේදී ව්‍යුහාත්මක වෙනස්කම්. මේ සිස්ටම් චේන්ජ් කියන එක. ඒතකොට දැන් මහ බැංකු වංචාවේ ප්‍රධානම පාර්ශවකරුවන් එය අවුරුද්දකට දෙකකට සීමා වෙන්නේ නැතුව අතීතයට බලපාන විදිහට සියලු දෙනාට අදාළ දඬුවම් දීම සහ මත්තට එවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාවක් නොවන විදිහ වැඩපිළිවෙල. දැන් අපි ගනිමුකෝ ඒ වගේම තමයි තොරතුරු තාක්ෂණය මත පදනම් වුණු රාජ්‍යකරණය ආණ්ඩුකරණය. දැන් මේ COVID-19 එක පෙනුණු දෙන්නේ ගෙදරින් ඉඳන් රැකියාව කරන්න, ගෙදරින් ඉඳන් ඉගෙන ගන්න, ගෙදරින් ඉඳන් අනිකුත් සේවාවන් යොමු කරන්න කියනකොට ලෝකේ බොහෝ රටවල් එක්ක ගත්තම අපේ අන්තර්ජාලය හා වැදුණු මේ අර ඔන්ලයින් සිස්ටම් වල තියෙන අඩුව. ඒතර ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ප්‍රවේශයක් ගන්න. ඒ වගේම තමයි ජාතික ප්‍රතිපත්ති ජනතා සහන සහ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය. මේ ඔක්කොම කරත් වැඩක් නැහැනේ. මිනිස්සයා හදන්න නැත්තම් අපි දාන්නේ හිටගුවොත් මාස 3කින් අස්වැන්න වෙනවා. පැලයක් හිටගුවොත් අවුරුදු 10ක් යනකොට මිනිස්සයා හදුවොත් ඒක දශකයකින් එහා ගිහලා ශතකයක් නැත්නම් සහස්‍රයක් අනාගතයට යන්න පුළුවන්. ඒ නිසා මිනිස්සයා ගොඩනගන්න වැදගත්. ඒතකොට එතෙන්දී අර ආර්ථික සංවර්ධනය, අධ්‍යාපන සහ සෞඛ්‍ය සංවර්ධනය, ජාතික ප්‍රතිපත්තිය දීම, පශ්චාත් කොරෝනා වැඩපිළිවෙල වගේම ආධ්‍යාත්මිකව මිනිස්සයා ගොඩනගීමත් වැදගත්. ඒ නිසා මෙන්න මේ කියන සියලු කාරණා සම්බන්ධ දැක්මක් එක්ක වැඩපිළිවෙලකුයි අවශ්‍යයි. ඒතර කර්මාන්ත වෙන්න පුළුවන්. කර්මාන්ත ගත්තම මහා පරිමාණය, සුළු පරිමාණය, මධ්‍ය පරිමාණය කර්මාන්ත වෙන්න පුළුවන්. වෙළඳ ශේෂ්‍ය වෙන්න පුළුවන්. අධ්‍යාපන ශේෂ්‍ය ගත්තම ප්‍රාථමික, ද්විතීක, තෘතීක සහ පෙරපාසල් වෙන්න පුළුවන්. සෞඛ්‍ය ශේෂ්‍ය ගත්තම ප්‍රාථමික සෞඛ්‍ය වගේම සෞඛ්‍යයේ අනිකුත් පැතිකඩ වෙන්න පුළුවන්. මේ සියල්ලට
විධිමත් වැඩපිළිවෙලක්. ඒක ජනගත වෙන්නේ සමගි ජන බලවේගයෙන් විතරයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ 3-2 පිළිබඳ කාරණයට ගිහිලා මේ රටේ ඒකාධිපති වියරුවකට ආපහු ඉඩ දෙනවද? අපි ඒක දැක්කා 2010 ඉඳලා 2015 දක්වා ඒ ඒකාධිපති වියරුව දැක්කා. ශිරානි බණ්ඩාරනායක, සරත් ෆොන්සේකා, ඒ වගේම මේ රටේ අධිකරණ පද්ධතිය තුල, ඒ වගේම මේ රටේ බන්ධනාගාර තුල, මේ රටේ ජලය ඉල්ලන අදි රතුපස්වලදී නිසා මොනම හේතුවකින්වත් අධික බලයක් ලබා දීලා අධික බලය විසින් බලයට කෑදර උන්මත්තකයන් ඇති නොකර බලය බෙදුණු වැඩපිළිවෙලක් තුල පවර් ෂෙයාරින් මෝඩ් එකකට රට ගෙනියන්න ඕනේ. අන්න ඒ ගමනට ශක්තිය දෙන්න කියලා තමයි අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ. සුදි දොළොතනතුම මම හිතන්නේ අපේ ගෝඨාභය ජනාධිපතිතුමාට හොරකම් කරන්න අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ගේ උදව් ගත්තට වරදක් නැහැ. මම හිතන්නේ එතුමාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා අපිට එහෙම කාගේවත් උදව් අවශ්‍ය නැහැ මේ ආණ්ඩුව ගෙනියන්න. විශේෂයෙන්ම මේ රටේ MCC ගිවිසුම ගේන්න අනපනත් ගේනකොට යනවනත් අපි පරාජය කළා. MCC ගිවිසුමේ අන්තරාය සම්පූර්ණයෙන්ම රටෙන් අපි මුදවලා තියෙනවා. ඒකම අපේ රටේ නටබුන් දෝසර කරනකොට අපේ රටේ ජාතික සම්පත් විකුණනකොට ඒවට විරුද්ධව අපි උසාවි ගිහිල්ලා ඒවා නැති කරලා තියෙනවා. අද වෙනකොට අපි මුහුදු මහා විහාරේ ඉඩම් ටික ගැසට් කරපු ජනාධිපති කෙනෙක් මේ රටේ ඉන්නේ. ඒ නිසා අද අපේ රටේ අපේ සම්පත් අපේ දේවල් අද අපිට සුරක්ෂිතයි. දැන් මෙතුමාලා ඔය කියන කාරණා ජනගත කරනකොට අපි මේ සියලුම වැඩපිළිවෙල අපි කරලා ඉවරයි. ඔය කියන කොවිඩ් වසංගතය තුල අපි වැව්වා. කොවිඩ් වසංගතය තුල අපි කළ යුතු දේවල් කළා. අපේ දරුවන්ගේ අනාගතය ගැන අධ්‍යාපනය ගැන පිළිහෙව්වා. ඉතින් මම හිතන්නේ අපි එතුමාලා කියනකොට හිතනකොට අපේ ආණ්ඩුව විසින් දේවල් ඉෂ්ට කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන කාරණේ තමයි අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනකොට නව නීති ගේනකොට විශේෂයෙන්ම අපිට නැති වෙච්ච අපේ තරුණයන්ට නැති වෙච්ච දේශපාලනයට එන්න තිබ්බ තරුණයන්ට නැති වෙච්ච අර පළාත් පාලන පනතෙන් කපපු අවුරුදු 35ට අඩු තරුණයන් දේශපාලනයට තිබ්බ ඒ කෝට එක කපපු ඒ ජාතික අපරාධය අපි හරි ගස්සන්න ඕනේ එළඹෙන අලුත් පාර්ලිමේන්තුවක් තුළ. විශේෂයෙන්ම තරුණයන්ට අද කිසිම අවස්ථාවකින් රටේ දේශපාලන අඩුගත වෙන්න හැකියාවක් නැහැ. මොකද ඒ තිබ්බ අවස්ථාව සම්පූර්ණයෙන් පළාත් පාලන 2017 පළාත් පාලන පනතෙන් එක කප්පාදු කරලා දැම්මා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා තරුණයන්ට සක්‍රීය ලෙස දේශපාලන දායක වෙන්න ඒ ඉඩ ප්‍රස්තාව විවර කරලා දෙන්න. ඒකම අපේ රටේ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් ගත්තොත් එimhe ඉන්දියානු තොරතුරු තාක්ෂණය සාක්ෂරතාවයට වඩා ගුණාත්මක අතින් අපේ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවයේ ඒ ගුණාත්මක බව වැඩි. ඉතින් ඒ අයට ඔය PayPal කරන වගේ හැමතැනම කතා කරන දෙයක්. ඒ අවශ්‍ය නීති අනපනත් හදලා මේ අපි කතා කරන මේ අද සහනාධාර දෙන ඒ වගේම අපේ දරුවෝ අද ලෝක ජයග්‍රහණය කළ දෙන නිසා තරුණයන්ට වඩා ඊට ප්‍රස්තාව මම තරුණයෙක් හැටියට මම වැඩිපුර ඒ කාරණා කතා කරන්නේ එවැනි නීති තමත් සක්‍රීය ලෙස යාවත් කාලෙ වෙන්න ඕනේ පාර්ලිමේන්තුවත් තුළ සිද්ධ වෙන්න ඕනේ මේ වගේ දේවල්. ඉතින් මම හිතන්නේ අතීතයේ සිද්ධ වෙච්ච වැරදි නැවත නොවෙන්න තරුණයන්ට වඩා ඊට ප්‍රස්තාවක් ඇති නව සිතන්න පුළුවන් අලුත් ලෝකෙ දිනන්න පුළුවන් නව අධ්‍යාපන ක්‍රමයක් යටතේ ලෝකෙ දිනන්න පුළුවන් තරුණ පරම්පරාවක් නිර්මාණය කරන්න පුළුවන් ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කරන්න පුළුවන් නව ප්‍රබල ආණ්ඩුවක් බිහි කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් අපි පැහැදිලිවම ඊළඟ අගෝස්තු මාසෙදී අපි බිහි කරනවා කියන කාරණය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. කැලණි දේශපාලනයේ කතාව සුළි අද දවසේදී අප සංවාදයට බඳුන් කළේ පවතින දේශපාලන තත්ත්වය හමුවේ එළඹෙන පාර්ලිමේන්තුවේ සංයුතිය කෙසේ වේවිද කියන කාරණාව පිළිබඳව එම සංවාදයට එකතු වුණු හිටපු අමාත්‍ය වගේම කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක දයාගමුගේ මැතිතුමනි උතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම මාතර දිස්ත්‍රික් සමගි ජන බලවේග කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය බුද්ධික බතරණ මැතිතුමනි උතුමන්ටත් බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තුවෙන් මෙවර මන්ත්‍රී ධුරය අපේක්ෂා කරන මොහොමඩ් මුසම්මිල් මැතිතුමනි උතුමන්ටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික් තරම් කරන ලාබාලම මන්ත්‍රී ධුර අපේක්ෂකයා නීතිඥ ප්‍රේමනාත් සේදලවත මැතිතුමනි උතුමන්ටත් බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම අප සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා එළඹෙන මහමැතිවරණය වෙනුවෙන්. ඒ වගේම ඔබට අප මතක් කරනවා අද දවසේදී විකාශය වුණු මෙම සුළි වැඩසටහන සිකුරාදා උදෑසන 10ට ඔබට නැවත විකාශයක් ලෙස නරඹන්නට පුළුවන්. ඒ වගේම නවතම සුළි වැඩසටහන ඉරිදා දවසේදී ඔබට රාත්‍රී 10:15 සිට නරඹන්නට අවස්ථාව තිබෙන බවත් සිහිපත් කරමිනුයි අද දවසේදී සමුගන්නේ මේ කැළඹෙන දේශපාලනයේ කතාව සුළිය.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.